ලබන්නා වූ නත්තල ඔබ සැමට වාසනාව සතුට සෞභාග්‍ය පිරි සුබ නත්තලක් වේවා කියන ප්‍රාර්ථනයෙන් විශ්වකර්ම අපි සූදානම් අද දවසේදීත් බොහොම සුවිශේෂී කතාබහක් එක්ක සම්බන්ධ වෙන්න. තව හොරා කිහිපයකින් අසිරිමත් නත්තල උදා වෙනවා. ඔබ බලනවා ඇති විශ්වකර්ම අපි නත්තල සම්බන්ධයෙන් මොනවද මේ කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ කියලා. ඔබට හිතනවා ඇති නත්තල ගැන අපි මොනවද නොදන්නේ. අපේ ජීවිත කාලය තුල නත්තල් දින බොහොමයක් අපි පසු කරලා තියෙනවා. බොහොමයක් දේවල් අපි රූපවාහිනිය තුල නත්තල සම්බන්ධයෙන් දැකලා තියෙනවා. තවත් මොනවද අපිට නත්තල ගැන කතා කරන්න තියෙන්නේ කියලා. නෑ. එතනින් එහාට ගියපු විශේෂ කාරණා කිහිපයක් අපිට තියෙනවා නත්තල සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් සුවිශේෂී කතාබහක් බවට පත් වෙයි. ඔබට පෙනෙනවා ඇති මගේ පසුතලයේනොත් විශේෂ සූදානමක් සැකැස්මක් තියෙනවා නත්තල සම්බන්ධයෙන් විශ්වකර්ම අපේ. ඉතින් මේ කතාබහ හැමදාම අහපු කතාබහක් නොවන වගට මට විශ්වාසයි. ඉතින් මේ කතාබහ සිද්ධ කරන්න නත්තල සම්බන්ධයෙන් දැනගන්න ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධයෙන් අපට තියෙන සම්බන්ධතාවයන් පිළිබඳව දැනගන්න අපි ආව බොහොම සුවිශේෂී පුද්ගලයෙක් මුණ ගැහෙන්න. අපේ නාලිකාවට නම් එතුමා අමුත්තෙක් නොවේ. අංගම් ගුරු උපදේශක යෝගාවචර අසේල ගුණරත්නයන් මුණ ගැහෙන්න තමයි අපි ආවේ. බොහොම ගෞරවයෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා අද දවසේදී අපේ මේ විශේෂ කතාබහට. ආයුබෝවන්. ගුරුතුමනි මේ නත්තල සම්බන්ධයෙන් ඔබතුමාගෙන් දැනගන්න බොහෝ දේවල් අපට තියෙනවා. නත්තල හා බැඳුණු මේ ඉතිහාස කතාවත් එක්ක අපිට තියෙන සම්බන්ධතාවය පිළිබඳව දැනගන්න අපි බොහොම කැමැත්තෙන් ඔබතුමා මුණ ගැහෙන්න ආවේ. අද මේ තියෙන විශේෂ සූදානමත් එක්ක මේ කතාබහ ඇතුළේදී ඔබට මේ කතාබහ විතරක් නෙවෙයි මිහිරි ගීත කිහිපයකටත් සවන් දෙන්නට අවස්ථාව උදා කරලා තියෙනවා අද අපේ නිෂ්පාදක කණ්ඩායම. ගුරුතුමනි අද නත්තල උදා වෙන්න තව හෝරා කිහිපයයි තියෙන්නේ. මේ නත්තල සම්බන්ධයෙන් මේ රටේ ලෝකේ පවතින මේ තත්ත්වයන් එක්ක මේ නත්තල එහෙම නැත්නම් මේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධයෙන් ඔබතුමා වැනි කෙනෙක් ඔබතුමා අංගම් පුර උපදේශකවරයෙක් යෝගාවචරයෙක් මේ කාරණේ සම්බන්ධයෙන් මේ කතා බහ කරන්න අද දවසේ ඔබතුමා තීරණය කරේ ඇයි යොදාගත්තේ ඇයි කියන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරගෙන අපි කතා බහ ඉස්සරහට අරගෙන යමු. මේක අපේ ලෝකය ගත්තොත් එහෙම රටවල් විදියට ගත්තොත් එහෙම ඒ වගේම ජාති විදියට ගත්තොත් එහෙම ප්‍රථමයෙන්ම මේ පිළිබඳව කතා කරන්න සුදුසුම සහ අවබෝධයෙන් යුක්තම කොටස තමයි මේ අපි හෙළයන්. මොකද මේවා තවදුරටත් අභිරහස් හෝ මේවා තවදුරටත් සිදුවීම් පමණක් නොවෙයි අපේ හෙළ ඉතිහාසයේ මේ සුවිශේෂී මේ පෘථිවි තලයට සුවිශේෂී ඒ ආධ්‍යාත්මික ගුරුවරුන් ආධ්‍යාත්මික මඟ පෙන්වන්න විශේෂයෙන්ම ඒ ඍෂිවරු යෝගිවරු ඒ ආගමික කර්තෘවරු සහ සියලු අය උපදින දින ගණන සති මාස හරියටම කීමේ ශාස්ත්‍රය අප සතුව තමයි තිබුණේ. විශේෂයෙන්ම මේ හෙළයන් විශේෂයෙන්ම අපේ සිව්හෙළයට මේ හෙළයන් තුළ තිබුණු මේ ආලෝක දහම. ඒකට අද අපි විවිධ නම් භාවිතා කරනවා ජ්‍යොතිෂ්‍ය කියලා කියනවා ඒ විදිහ. නමුත් අප හැම කාලෙකම කතා කරනවා වගේ අර දස බල ප්‍රඥාව තුළ තියෙන ජ්‍යොතිෂ විද්‍යාවෙන් ප්‍රථමයෙන්ම මේ ක්‍රිස්තුස් වහන්සේ මෙතෙන්දි මම පැහැදිලි කරලා දෙන්න ඕනේ බොහෝ දුරට කිතුණු සහෝදරයන් මේක දන්නවා. නමුත් විවිධ වූ අපේ ජාතීන් සහ විවිධ වූ ආගමික අය මේවා වැඩිදුර අවබෝධ කරගන්න නැති නිසා මම අවබෝධ නොවෙච්ච කිහිප තැනක් මතු කරලා පෙන්නන්නම්. ඒක විශ්වයෙන් අපට දායද කරලා දුන්නේ දැනුම් පද්ධතියෙන්. මක්නිසාද හරියටම මේ ලෝකයට මේ අහවල් දවසේ අහවල් ස්ථානයේ භූමි ප්‍රදේශයේ මෙහෙම සුවිශේෂී පුද්ගලෙක් පෘථිවි තලය තුළ මහා සුවිශේෂී ආධ්‍යාත්මික වශයෙන් පෙරලියක් කරන්න පුළුවන් මිනිසෙකගේ උප්පත්තිය කෙසේද වෙන්නේ කියලා අර ආලෝක විද්‍යාව අනුව ඒ අවබෝධ කරගත්ත දින සති මාස ගණන අනුව ඒ පායන්නා වූ තරුවහරා ඒ ආලෝකයේ වැටෙන තැන ඒ ඇතිවෙන ඒ ජීවය පිළිබඳව විශේෂඥ ඥානය තිබේ අපේ හෙළයන්ට. ඉතින් අපේ හෙළෙක් තමයි මේ ඔය ක්‍රිස්තුස් වහන්සේගේ උපත මේ පිළිබඳ අවබෝධය ලබා ගත්තේ සහ ඔහු ඇතුළු ඒ මැද පෙරදිග ශාස්ත්‍රවතුන්
තුන් දෙනෙක්. ඒ ශාස්ත්‍රවතුන්ටත් අපගේ සම්භවයක් තිබෙනවා. මොකද මේක ලොකු ඉතිහාසයක්. ඉතිහාසයක් කියන්නේ මේ සත්‍යතාවය. ඒකෙදී ඇත්තටම දැන් අපි ක්‍රිස්තුස් කියලා ගත්තට ඒකෙන් අර්ථගතන වෙන්නේ ගැලවුම්කාරය එහෙමත් නැත්නම් මෙසායා. ගැලවුම්කරුවෙක් කියන එක ඌගේ නම යෝෂුවා. එතකොට අපි ක්‍රිස්තුස්, යේසුස්, ජේසස් කියලා නම් දාගන්න. නමුත් මේක ආසියාතිකව ඇතිවෙච්ච මේ ධර්මයක්. ඒ වගේම ආසියාතිකව ඉපදුණු මේ ශාස්ත්‍රවතේ. නමුත් මේක අපට මේ ආගන්තුකයි වගේ මේ පොළොතලයේ සහ මේ අපි බෙදී සිටින නිසා තේරෙන්නේ මේක මේ බටහිරෙන් පැමිණි දෙයක් විදිහට. නමුත් යෝගාවචරයන් වශයෙන් අපට විශේෂයෙන් මෙතන මතක් කරන්න ඕන යෝගාවචරය කියන්නේ ප්‍රඥාව සහ ඒ ආධ්‍යාත්මික ගමන යන කෙනෙක්. ඔවුන්ට කිසිදු ඒ කියන්නේ මේ ආගමිකවත් පිළිවත් නෙමෙයි. නමුත් දහම් පිළිබඳ ගැඹුරු අවබෝධය විශ්වයෙන් ලබා දෙනවා. ඒ දහම අනුවයි අද අපි මේ සාකච්ඡාව සිදු කරන්නේ. මේකෙදි විශේෂයෙන්ම අර එකයි මම කිව්වේ උන්වහන්සේගේ පැමිණීම ගැන මුලින්ම සඳහන් කළේ අපේ ශාස්ත්‍රවේදී හෙලේ. ඉතින් මේගොල්ලෝ කාලාන්තරයක් අපි විශේෂයෙන් කිව්වොත් එහෙම කාලුවරු සහ එසිනිවරු. දැන් යේසුස් වහන්සේ ඉගෙන ගත්තේ භාවනා කරේ ගොඩාක් එසිනිවරුන් යටතේ ඒ කුම්රාන් මේව. එතකොට උන්වහන්සේගේ මාමා වන ඒ මරියාගේ ඒ සහෝදරයෙකු වන ඒ යෝසප් නේද? අමරදියා යෝසප් කියලා කියන්නේ ඔක බයිබලයේ සඳහන් වෙනවා. ඔහුත් එක්ක මේ මැද පෙරදිග මේ ආසියාතික රටවල් වල පමණක් නෙමෙයි දැනට මේ යුරෝපා රටවල් කියන ඔය එංගලන්තය ඔය කියන හැම රටකම මේ යාත්‍රා කරලා තියෙනවා. ඒ කාලේ තිබුණු ඒ රුවල් නැව් ආධාරයෙන් යාත්‍රා කරලා ඒ රටවල් වල තිබුණු විශේෂයෙන් ඔවුන් මෙහෙ පැමුණුණා අර යපස් යකඩ තාක්ෂණය වගේ මුතුමැණික් ඒ ගන්න. එතකොට මේ කුඩා යේසුස් අපි කියලා කියමු යේසුස් හරි ක්‍රිස්තුස් වහන්සේ හරි මේ සංචාරය කරා. මේක සටහන් වෙලා තියෙනවා විවිධ තැන්වල. ඒ වගේම අපි අවබෝධ කරගන්නවා. නමුත් උපත හෙළයන් විදිහට අපි ගත්තොත් එකක් ආසියාතික ශාස්ත්‍රවරයෙක් මම කිව්වා. ඒ වගේම මේක අවබෝධයට පත්වෙච්ච ගුරුවරයෙක්. උන්වහන්සේත් ඇත්තටම අපි යෝගාවචරයන් විදිහට බලනවා නම් අපේ ලෝකයේ සිටින සහ දැනටත් සිටින ඒ වගේම විවිධ තලවල සිටින සෑම යෝගාවචරයෙක්ම මේ ක්‍රිස්තුස් වහන්සේත් ඉතා උසස් මට්ටමේ සිටින යෝගාවචරයන් වහන්සේ කෙනෙක් විදිහට තමයි සැලකන්නේ. ඒ උන්වහන්සේව මුණ ගැහෙන්න පුළුවන්. උන්වහන්සේගේ ඒ කරුණු දැනගන්න පුළුවන්. මොකද ඒක ලොකු ආධ්‍යාත්මික හරපද්ධතියක්. එතකොට ගුරුතුමා දැන් අපි ඔය බෞද්ධයන් ක්‍රිස්තියානි පුද්ගලයන් මේ විදිහට අපි සාමාන්‍යයෙන් මේ සමාජය තුල බෙදලා හිටියට ඔබතුමා කියන විදිහට මේ යම් ශාස්ත්‍රවරුන් සියලු දෙනාම එක කාණ්ඩයක් එක මෙහෙයක් සිද්ධ කරන්න තමයි ගොඩ නැගිලා තියෙන්නේ සහ මේ පෘථුවියට ඇවිල්ලා තියෙන්නේ. ඔව් විශේෂයෙන් මම ප්‍රකාශ කරන්නේ දැන් අපේ මේ සිද්ධාර්ථ ගෞතම බුදු පියාණන් වහන්සේ ඒ දහම අවබෝධ කර දුන්නා වගේම ක්‍රිස්තුස් වහන්සේත් ප්‍රේමයේ පණිවිඩය. දැන් අපි ගත්තොත් බුදුන් වහන්සේ අපට දුන්නේ මෛත්‍රිය, කරුණාව, දයාව. ක්‍රිස්තුස් වහන්සේ අපට දායද කළ දුන්නා ප්‍රේමය, ඒ වගේම කරුණාව, දයාව කියන්නේ. මේ දේදී උන්වහන්සේලා දෙන්නම ක්‍රියාකාරීත්වය සහ ඒ දහම ගෙන යාම සහ ඒ පෘථුවාසීන්ගේ සියලු දෙනාගේම යහ පැවැත්ම සඳහා උන්වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරපු හැටි. විශේෂයෙන් පොත්පත්වල ලියවුණ සහ කවුරුත් කියපු ඒ කතුරුවරයන්ගේ කතාවලට වඩා යම්කිසි විදිහට ආධ්‍යාත්මිකව ඇස ප්‍රඥාව පහදාගෙන මේ ඒ උන්වහන්සේලාගේ ජීවිතය අවබෝධයෙන් ලබාගත් ඒ ප්‍රායෝගික ජීවිතය ගැන සොයා බලන්නට අපගේ අවධානය යොමු කළොත් අපට මේ කොච්චර සමීපද මේ ධහම කියන එකට අපිට අවබෝධ කරගන්න පුළුවන්. විශේෂයෙන් අපි අවධාරණය කරන්න ඕන මේ යම් ආගමක් හෝ දහමක් විවේචනය කිරීමක් හෝ ඒක ඔසවා තැබීමක් හෝ ඉහළ පහළ දැමීමක් නෙමෙයි. අපට අහිමි වෙච්ච අවබෝධතා ඥානය පිළිබඳ අපි නැවත සාකච්ඡා කිරීමක් නිසාද කිතුණුවන් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ කවුද කියලා තවම හරි හැටි බොහෝ දෙනෙක් අඳුරගෙන නැහැ. ඒ වගේම තමයි අනිකුත් ශාස්ත්‍රවතුන් වගේ. ඉතින් අද දවසේ විශේෂ නිසා අපි ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිබඳව ආසියාතික වූ අපිට විශේෂයෙන් අපේ හෙළයන්ට කොහොමද මේක වැදගත් සහ
අපි තව මේක වෙනස් කෝණයකින් කොහොමද ආධ්‍යාත්මික ඇස පුබුදු කරමින් බලන්නේ කියලා සාකච්ඡා කරමු. අනිවාර්යෙන්ම ගුරුතුමා ඉතින් මේ වටිනා කතා බහ තුළ තව බොහෝ දේවල් මතුවෙයි. ඒ නිසා ඔබ මෙතෙක් අත් නොවිඳි සහ ඔබ මීට පෙර අසා නැති කාරණා කිහිපයක් ගුරුතුමාගෙන් අපි මතු කරගන්න උත්සාහ කරමු. ඉතින් අපි ඔබට වැඩසටහන ආරම්භයේදීම කිව්වනේ මේ කතා බහ විතරක් නෙවෙයි ගුරුතුමා අද ටිකක් සංගීතාත්මක මුහුණුවරකුත් අපි වැඩසටහන තුළ ලබා දෙන්න සූදානම්ෙන් ඉන්නවා. ඉතින් ගීත කිහිපයක් තමයි අපි ඔබට මේ විශේෂ වැඩසටහන තුළ අද දවසේදී ලබා දෙන්නේ. නත්තල් ත්‍යාගයක් විදිහට අද විශේෂ වැඩසටහනක් නිසා මේ අපි තෝරගත්ත ගීත කිහිපයක් ඔබ කැමති වෙයි කියලා අපි විශ්වාස කරනවා. අපි මුලින්ම තෝරගත්ත මේ ඔබතුමා විසින්ම රචනා කරපු බොහොම අපූර්ව ගීතයක් මේ නත්තල සම්බන්ධයෙන් සහ මේ මිනිස්සුන්ගේ තැලෙන පොඩි වෙන මේ ජීවිතය ඇතුළේ මිනිස්සු කොහොමද මේ දේවල් මගහැරගෙන යහපත සඳහා යොමු කරගන්නේ කියන කාරණය ගැන කියවෙන එතුමා නිර්මාණය කරපු මේ බොහොම අපූර්ව ගීතයක් මේ තැලෙන පෑගෙන පොඩි වෙන මිනිස්සුනි ඔබ හිනහෙන දවසයි අද දිදුලන. එහෙම තමයි ගීතය ආරම්භ වෙන්නේ. මම හිතන්නේ මේ ගීතය අපි අහලම ගීතය ගැන පොඩ්ඩක් කතා කරමු. මේක කියවෙන කාරණය මොකක්ද කියන දේ සම්බන්ධයෙන්. ඉතින් ඔබතුමා පද රචනය කරනවා. ඒ වගේම තමයි ඔබතුමාගේ වැඩිමහල් පුත්‍රයා මං හිතන්නේ ඔහු තමයි මේ ගීතේ සංගීතය නිර්මාණය කරලා තිබෙන්නේ අපේ අභිහිත මානව සහෝදරයා. ඒ වගේම තමයි ගීතේ ගායනා කරන්නේ තරිඳු මිගෙල් අපේ සහෝදරයා. ඉතින් මේක බොහොම අපූර්ව නිර්මාණයක් වෙයි. ඔබ කැමති වෙයි අපි මේ ගීතයේ රස විඳලා මේ ගීතයේ අර්ථය සම්බන්ධයෙන් සහ වැඩසටහන ඉදිරිය ගැන කතා කරමු. තැලෙන පැගෙන පොඩි වෙන මිනිසුනේ ඔබ හිනැහෙන දවසයි අද දිදුලන පාටන් ගැන්මත් අවසානත් ඔබයි සමිඳුනේ සාගයේ රාජුනේ නපුර පාරදන පෙම් සිතින් නපුර පාරදන පෙම් සිතින් කියාදුන් ඔබ මානු හඬින් කාඳුල පිරි නැත හිනැහෙමින් කාඳුල පිරි නැත හිනැහෙමින් ගයන ගීතොස මා හඬින් තැලෙන පැගෙන පොඩි වෙන මිනිසුනේ ඔබ හිනැහෙන දවසයි අද දිදුලන පාටන් ගැන්මත් අවසානත් ඔබයි සමිඳුනේ සාගයේ රාජුනේ සාගයේ රාජුනේ සාගයේ රාජුනේ. ගුරුතුමා මේ ඇත්තටම බොහොම හරි අපූර්ව නිර්මාණයක්. ඔබතුමා මේ පද රචනා සම්බන්ධයෙන් මේ ගීත නිර්මාණය කිරීමේ කටයුතු වලත් නියැලෙනවා කියලා ඇත්තටම මම අද තමයි දැනගත්තත් හිටියේ මේ මීට කලිනුත් මේ දේවල් සිද්ධ කරලා තියෙනවද කොහොමද? ඔව් විශේෂයෙන් අවශ්‍යතාවයන් අනුව ලියවුණු ගීත කීපයක් දැනට භාවිතයේ තිබෙනවා. ප්‍රකාශනයට පත් කරලා තිබෙනවා. ඔය ගීතය විශේෂයි කියන්නේ මොකද
අපේ තැලෙන පෑගෙන පොඩි වෙන මිනිස්සුනේ ඔබ හිනහෙන. එතකොට මේ තැලෙන පෑගෙන පොඩි වෙන මිනිස්සු කියවපු ගමන්ම අපට අවබෝධ වෙන්නේ දුප්පත් මිනිස්සු ගැන. අසරණයින් ගැන නේද? ඉතින් ඒක එක පැත්තක් විතරයි. දැන් මෙතන මේ ගීතය අප කියවන්නේ විශේෂයෙන් අපට ආධ්‍යාත්මික හරය අවබෝධ කරගන්නට බැරුව විවිධ වූ ආගමික සම්ප්‍රදායන් ආගමික නීති රීති ආගමික බැඳුම් වලින් හිර කරලා අපට නිදහස් චින්තනයක් ඇතුව අර අපට මේ ඒ දහමදී මුල් ඒ දහම දිසු ශාස්ත්‍රවරුන් මේ දුන්නා වූ ඒ ආලෝකමත් පණිවිඩය අවබෝධ කරගන්න බැරිව තැලෙන පෑගෙන පොඩි වෙන විශේෂයෙන් මානසික මට්ටමේ අපට මේ සත්‍ය අවශ්‍යයි. මේ ඉපදුණු සෑම මිනිසෙක්ම හොයන්නේ සතුට, සාමය, සමාදානය. ඔවුන් නොමග ගිහින් තියෙන්නේ ඔවුන්ට මේ පණිවිඩය හරියට නොලැබුණ නිසා. ඒ නිසා ඊට විශේෂයෙන් මෙතනදී කිතුදහමේ තියෙන හරයක් තමයි දෙවියන් වහන්සේම මනුකය දරාගෙන මේ දුක් විඳින මේ පාපයට ඇලිලා ගැලිලා ඉන්න මිනිසයන් බේර ගන්නවා කියන සංකල්පය. මේක අපි අවබෝධ කරගන්න යෝගීවරුන් විදිහට අප මේක අවබෝධ වන්නේ අපි අවබෝධ කරගන්න මේ විවිධ වූ පෘථිවි තලයේ මේ පමණක් නෙවෙයි මේ ඒ තල රට තිබෙන්නේ විශ්වයේ විවිධ ස්ථානවල විවිධ ජීවීන් ආලෝක ජීවීන් ඉන්න ග්‍රහලෝක ග්‍රහතරු තියෙනවා. මේක විතරක් නෙමෙයි මේ විශ්වය විතරක් නෙමෙයි. හරි. ඒතකොට මේ අපි බොහොම පොඩි එක සූර්යයයි ඔහොම තාම පොඩි නේ මේ ඊයේ පෙරේදා තව ආලෝක 9ක් 10ක් අතරේ කැරකෙනවා. නමුත් ඊට එහා ගියේ මේ විශ්වය කියන්නේ අපිට මෙහෙම එක වචනකින් දෙයකින් දවසකින් දෙයකින් නෙමෙයි ජීවිත කාලෙම මදි. මේක ප්‍රඥා ඇසෙන් දකින්න ඕන දෙයක්. එතෙන්දී සුවිශේෂී ජීවියෙක් විදිහට ආලෝක ජීව තලයක වෙසෙන සුවිශේෂී ජීවිතය. මොකද එයාට පුළුවන් ඒ ශක්තියින් හර අපි දන්නවා දැන් මේ පෘථුවියට කොහොමද මිනිස්යන් නැති වුනේ කියලා. අපනේ ආබස්සරවල කියන ඒ වගේ විශේෂ මේ පෘථුවියේ යහපත පිණිස විවිධ කාලවලදී විවිධ අය පැමිණුණා. විවිධ මඟ පෙන්වීමු. එතකොට ඒ සුවිශේෂී දවස පිළිබඳව අපි මුලින්ම කතා කරා මේ හෙළයන් ජ්‍යොතිෂයත් වෙනුත් ප්‍රඥාවෙනුත් වැඩ කළ දැනගත්තා. එතකොට මේක අපට අදාළ වෙන්නෙම මේ පණිවිඩය තුල තියෙන ඒ අර සාමය කුමාරයා කියලා කියන්නේ ප්‍රේමණීය භාවය. මොකද පරණ අපි දැන් බයිබලය ගත්තොත් පරණ ගිවිසුම අලුත් ගිවිසුම කියලා දෙකක් තියෙනවා. එතෙන්දී පරණ ගිවිසුම කියන එකේ තිබුණේ ඇසට ඇසක් දතට දතක් කියන න්‍යාය. ඒ කියන්නේ වෛරයට වෛරයෙන් පිළිතුරු දීම. නමුත් අපි දන්නවා බුදුන් වහන්සේගේ දේ තමයි නේ වෛරයට වෛරයෙන් නොව අවෛරයෙන්ම සංසිඳනවා කියන්නේ. ඒ වගේම තමයි ක්‍රිස්තුස් වහන්සේකව මේ කම්බුලට ගැහුවෙත් උඹ අනිත් කම්බුලත් හරවන්න. ඒ වගේම තමයි උන්වහන්සේකව ඔබේ සහෝදරයාට ප්‍රේම කරන්න. ඔබට අන් අය කරන්නට කැමති දේ ඔබ අන් අයට කරන්න. ඒ කියන්නේ සමගියෙන් සමාදානයි. නැති බරි අය සමග බෙදා හදාගෙන මේ ජීවිතය ගත කරන්න. ඔබට මම එක මේ ඊයේ පෙරේද වෙච්ච සිදුවීමක් කියන්න මම හරි සතුටු වුණා. මම රූපවාහිනිය දැක්කා. රූපවාහිනිය මේකේ විවිධ නාලිකාවල මේ වෙනකොට පෙන්නවා මේ ඒගොල්ලෝ වේලාසන රෙකෝඩින් කරපුව වෙන්නේ නැති දේශපාලඥයෝ වාද ભેදයකින් තොරව ඒගොල්ලෝ ගීතිකා කියන ඒගොල්ලෝ ප්‍රීති වෙනවා සතුටු වෙනවා. ඒක හරි. ඒක මම කියන්නේ මේ එක දවසකට හරි අර අපි පාර්ලිමේන්තුවේ දකින අර කුලල්කා ගැනීම අර ගහ මරා ගැනීම වෙනුවට මේ දවස ඊටමත් සුවිශේෂී වුණ මොනියම් ආකාරයකට හරි ඒගොල්ලෝ හරියට කරට අත දාගෙන හරි ප්‍රීතිමත් මං කියන්නේ මේ මෙතනින් පටන් ගන්න පුළුවන්. මේක ආගමක් මේක දහමක් ඒ කියන්නේ මේක මේ ආගමක් නැත්නම් ජාතියක් විදිහට නොබලා මෙන්න මේ පණිවිඩය. තව එකක් මතක් කරන්න ඕනේ මේ දෙසැම්බර් 25 කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ දිනය නෙමෙයි. ඒක රෝමයේ තිබුණ එක්තරා උත්සව අවස්ථාවක්. ඉතින් මේක ගැන දිගු මේ තියෙනවා. නමුත් අපි එතනට යන්න ඕන නැහැ. පැහැදිලි කරගන්න ඕනේ මේ දිනය හෝ මේ ක්‍රමවේද හෝ මේවා නෙමෙයි. ඒ ක්‍රිස්තුස් වහන්සේ ඒ යෝෂුවා ඒ යේසුස්ගේ ඒ ශාස්ත්‍රවල ඇවිත් දුන්නු පණිවිඩය. මේක ප්‍රේමයේ පණිවිඩය. මේකෙදි මම ගොඩක් වෙලාවට උත්සාහ කරලා තියෙන බොහෝ දෙනෙක්ට මම අර්ථකථන කරලා දීලා තියෙනවා. දැන් බුදුන් වහන්සේ අපිට පැහැදිලි කරා කියතක් කරන් තමන්ගේ ශාරීරිය කවුරු හරි මේ හානි කරද්දී කපද්දී පවා උන්ට මෛත්‍රී කරන්න කියලා. හැබැයි ඒ දේ හරියටම ප්‍රායෝගිකවම ඉටු කරේ ක්‍රිස්තුස් වහන්සේ.
තමන්ව අවසාන මොහොතේදී තමන්ව අර කුරුස ගසේ ඇන ගහපු අයට කිව්වා මොවුන් නොදැන කරන වරදට සමාව දෙන්න කියලා. ඒකක්. ඊළඟ එක තමයි අපි දන්නවා මම අර කිව්වා උන්වහන්සේගේ මහා අමරදේව යෝසප් එක මේ ආසියාවේ සෑහෙන තැන්වල ඉන්දියාවල හැම තැනම සංක්‍රමණය කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ මේ පෙර පැවති දහම ගැල්හරා මේ දහම ඒ ආපුවාම මාස 3-4 එක් ස්ථානවල නැවතුණා. මොකද ඒක පිටා පැහැදිලිව බයිබලයේ සඳහන් වෙනවා අවුරුදු 12 ඉඳන් 29 වෙනකන් සඳහනක් නැහැ. ඒ භාවනාව තුළින් වගේම උන්වහන්සේගේ ජීවිතයම පූජාවක්. අපි මේකෝ දැන් අපේ බුදුන් වහන්සේ අපි දන්නවා සාරසං කල්පලක්ෂයක් as is මාසුලේ දන් දෙමි. බුදු බව ප්‍රාර්ථනා කරා. දැන් සමහර අය ගේන තර්කයක් තමයි ඇයි දෙවියන් වහන්සේගේ පුතා නම් ජේසුස් නම් ඇයි කුරුසයන ගැහුවේ. මේක නෙමෙයි. මේ ශරීරය නෙමෙයි මේ අපේ සම්පූර්ණ මේ ජීවිතය කියන්නේ. මේ අපි తాවකාලික ආපු ගමනේ මේ ශරීරය කියන්නේ එක්ක වාහනයක් එක්ක යම්කිසි මේ ගමන් කරන උපකරණයක් විතරයි. ඒතර මේකත් එක්ක යෝගාවචරයට ඇති ගනුදෙනුවක් නැහැ. ඉතින් ඒ නිසායි බුදුන් වහන්සේ Tamanට ලෙඩ රෝග තිබුණ වෙලාවෙත් මේ ප්‍රාර්ථනාය ආරම්භය කරන්න ගියේ නැහැ. උන්වහන්සේ මේ Tamanගේ වැඩේ කරා. මොකද ඒකට ලොබ බැඳා නම් මේක වැඩේ වෙනස් වෙනවා. ඒ නිසා ක්‍රිස්තුස් වහන්සේ කියලා කියන්නේ Tamanගේ ශරීරය, Tamanගේ ජනතාව කියලා මෙතන අඳුරන්නේ. මොකද ඒ කාලේ තිබ්බ සියලු මිනිස්සු ඒ කාලේ පූජකයන් විසින් කියලා තිබ්බා සියලු මිනිස්සු Tamanගේ පව්කම කරන්න නම් සත්වයන් බිලි දෙන්න ඕන. හරි. ඉතින් මේ බිලි සංකීර්ණ සමාජයක්. ඔව් බිලිදීම නැවතුණා බොහෝ දුරට නැවතුණා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාවෙන්. ඒකට හේතුවක් තිබ්බා ඒ කාලේ මතයක් තිබ්බා කිසිම වැරද්දක් හෝ කිසිම පාපයක් නැති කැලලක් නැති කෙනෙක් පූජා වුණොත් සියලු මනුෂ්‍යයන් විනේ සුවකයේ කැමැත්තෙන් කුරුසගත වුණොත් දඬුවම විද්දොත් සියලු පාප මැකෙනවා. ඒ නිසා ඒ පාපය නසන්නට ඒ මිනිස්සු අර සත්වයන් බිලිදිදී අසරණ මනුෂ්‍යයන් ඒ කරපු ඒ බිලි පූජාවන් නැවතුණා ක්‍රිස්තුස් වහන්සේගේ උපතත් එක්ක බොහෝ දුරට. මම කියන්නේ අර පාරම්පරික අර දැන් බුදුන් වහන්සේගේ කාලෙත් බමුණන් ජෛනයන් හිටියන්නේ විරසක වෙලා පහළ වෙන්න පෙර. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේට විරුද්ධ වුණොත් උන්වහන්සේගේම මේ ආගමේ පූජකයන්. ඉතින් අදත් ඒක නවීන ආකාරයට සිදු වෙනවා. ඉතින් අපි ඒ කතාව නෙමෙයි කරන්නේ මේ උප්පත්තියේ තියෙන සුවිශේෂීකම. අපි විශේෂයෙන් කතා කරමු ඉදිරියට කොහොමද සුවිශේෂී වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන්. ඉතින් තව බොහෝ වටිනා කාරණා මතුවේ ඉදිරියට. ඉතින් ගුරුතුමනි අපි මේ තවත් ගීතයක් තෝරගෙන තියෙනවා. අපේ අභීත සහෝදරයා සහ තරිඳු සහෝදරයාත් එක්ක රස විඳින්න පුළුවන් වෙයි ඔබට මේ කලකට පෙර ඒ බෙත්ලෙහෙමේ ඔබ අහලා තියෙන ගීතය. ඉතින් අපිට බොහොම අපූර්වට රස වින්දනය සඳහා යොමු වෙන්නට හැකියාව තියෙනවා මේ වෙලාවේ. අපි මේ ගීතයත් එක්ක බැඳුණු කතා පුවතක් තියෙනවා. මොකද මේ අපි අහලා තියෙනවා මේ ගවලෙනක් සම්බන්ධයෙන්, එතකොට මේ තරුවක් පායාගෙන මේ කතා ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් මේ දේවල් ගැන පොඩ්ඩක් අපි කතා කරමු. මේ ගීතය රස විඳලා අපිට මේ අවස්ථාව සඳහා යොමු වෙන්නට හැකියාව තියෙනවා. අපි ආරාධනා කරනවා අපේ තරිඳු සහෝදරයාට සහ අභීත සහෝදරයාට. කලකට පෙර බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ උඳු අප මාසේ සීතල දවසක මැදියම් රැයාමේ දෙව් මව්තුරුලේ උණුසුම ලබමින් මේ ලෝකෙට ආවේ සීත සුළං රැලි දසත හමද්දී සැතපීලයි උන්නේ දුප්පත් එඬේරු මේ බව දැනගෙන ගවලෙන වෙත ආවේ කලකට පෙර බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ වටපිට රොක් වී උම්බෑ ගහමින්
හරකුන් කෑගසති රජතුන් කට්ටුව බිලිඳු ළඟ වැටි පඳුරු ඔප්පු කරති මරියතුමියගේ පෙම්බර මුහුණේ එලියක් දිසුවේ ජුසේතුමා කිසි දාකත් නෑදෙව් අනකට පිටු පෑවේ මිනිස් සමාජය පාපෙන් බේරා ගන්නට මෙහි ආවා දිවස්වරුන් බොහෝ කලකට පෙරකී දෙයින් ඉටුවා කලකට පෙරවේ බෙත්ලෙහෙමේ ශුද්ධ වූ නගරේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ ජේසු මෙලොවට බිහි වුණේ පුංචි ගව මඩුවේ ඉතින් අපේ තරිඳු සහෝදරයට වගේම අපේ අභීත සහෝදරයට බොහොම ස්තුතියි මේ අපූර්වට මේ දේ සඳහා සූදානම් වුණ අපේ නාලිකාව වෙනුවෙන් අපි වෙනුවෙන් සහ ඔබ වෙනුවෙන්. ඉතින් අපේ නිෂ්පාදක කණ්ඩායමත් අපිට අමතක කරන්න බෑ ගුරුතුමා මේ අපූර්ව නත්තල් ගස්සක ආකෘතියකුත් නිර්මාණය කරලා තියෙනවා මේ පරිසරයත් වෙනස් විදිහට අද දවසේදී සකසලා තියෙනවා මේ විශේෂ කටයුත්ත නිසා. ඉතින් අර නත්තල ගැන අපි ගොඩක් දේවල් දන්නවා මිනිස්සුන් ජීවිත කාලය තුල අපි නත්තල සමරලා තියෙනවා රූපවාහිනිය බලලා තියෙනවා අර මං කලින් කිව්වා වගේ ගොඩක් දේවල් අරුමසන් දේවල් ගොඩක් අපි දැකලා තියෙනවා. නමුත් ගුරුතුමා එක්ක අපි අද කතා බහ යොදාගත්තේ එතනින් එහාට ගියපු යම් හරවත් දෙයක් යම් වටිනා දෙයක් ඔබ දැනගත යුතු දෙයක් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉතිහාසය අතීතය ගැන අපි කොහොමද මේ හෙළයන් විදිහට ගලපා ගන්න ඕනේ කියන කාරණය ගැන යමක් කතා කරන්න. අපි මේ කලකට පෙරේ බෙත්ලෙහෙම අපූර්ව ගීතය තමයි රසවින්දේ ගුරුතුමා මීට කලින්. දැන් මේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙනකොට තිබිච්ච පරිසරය ගැන ඒ එදා රාත්‍රිය ගැන යමක් අපිට කතා කරනකොට ටිකක් විශේෂයි. මේ ඇයි මේ ගව ලෙනක මේ උප්පත්තිය සිදු වෙන්නේ? මේ වෙලාවේ පරිසරයේ සිද්ධ වෙච්ච මේ වෙනස්කම් මොනවද? අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරමු. විශේෂයෙන්ම අර මම කිව්වා දින මිටි ප්‍රශ්න තියෙනවා කියලා. නමුත් අප දන්නවා කොහොමද දින මේ වෙන්නේ කියලා. නමුත් අපි අපේ මේ ශ්‍රාවකයන්ට සහ අපගේ මේ ජනතාවට අපි කියන්නේ මේකෙදි ඒ කලකට කියන්නේ බොහෝ දිනවකවානු වල මේක මේ ශුද්ධ වූ නගරය කියන වචනේ හරිම වැදගත්. මොකද ඒකල යුදෙව්වෝ ඒ කියන්නේ බලාපොරොත්තුවක් තිබුණා හරියට අද අපි බලාපොරොත්තු වෙන ඔය දියසෙන් කුමාරයාගේ පැමිණීම වගේ එදා යුදෙව්වෝ අර රෝම අධිරාජ්‍යයේ පීඩාවට පත් වෙලා උන්ට ගැලවීමක් දේශපාලන වශයෙන් ආර්ථික වශයෙන් මනුෂ්‍යයන් වශයෙන් ඒගොල්ලෝ තැලිලා පෑගිලා පොඩි මේ හිර වෙලා මිනිස්සු හිටිය ආධ්‍යාත්මික වශයෙන්. ඒ නිසා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන හිටියා මෙසායා කෙනෙක්. එමත් නැත්නම් ගැලුම්කරුවෙක්. එතකොට එම්මානුවෙල් කෙනෙක් එහෙම කියන වචන. නමුත් ඒ බලාපොරොත්තුව පෘථිවි තලයේ මුල ඉඳලම තිබුණා. මොකද Tamanට වඩා ඉහළින් බලවත් කෙනෙක් ඇවිත් අසරණ වුණ වෙලාවේදී ගලව ගන්නවා කියන සංකල්පය අපිට මොකද ඒක පෘථිවි තලයේ ජීවීන්ගේ උපතින් නම් තියෙන. ඒකයි අපි අපේ නිවස් පමණක් නෙවෙයි අපි දෙවි දේවතාවුන් වහන්සේලාටත් නිවස් හදා. පන්සල්පදේ පොර. මිනිස්සයාට විතරයි දෙවියෙක් අපිට වැඩිය උසස් කෙනෙක් එක්ක අපි ගනුදෙනු දෙනු කරා කියන මතකය තිබෙන්නේ. ඒ නැත්තම් එයා දෙවි කෙනෙක් ගැන බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසාම දෙවියන් හෝ මොනවා හෝ ශක්තියකින් කොහේ හෝ ඉහළ තැනකින් යහපත් කෙනෙක් උපත ලැබලා මේ පීඩාවෙන් ගලව ගනී කියන ඒ මතවාදයේ තිබුණ යුදෙව්වන්ට. යුදෙව්වන්ට ওই මතවාදමේ තලයේ එන්නේ හෙළයන්ගේ. මොකද අපි දන්නවා යුදෙව්වන්ගේ මුල් බැලුවොත් එහෙම හෙළ ඉතිහාසය. දැන් ආබ්‍රහම් බැලුවොත් එහෙම එයා සඳ චන්ද්‍ර දෙවි දේවතාවුන් අදහපු කෙනෙක්. ඌර්වැසි. එතකොට මේ අපේ ඒ ඈත අතීතයේ කතා කරන්නේ අපිට මහා විශාල කාලයක් යන නිසා අපි තම කෙටියෙන් කියනනම් ඒ ශුද්ධ වූ නගරයට ඒ තාරුකාව
අපි දන්නවා දැන් අපේ ඒ ග්‍රහලෝක අනුව අපි පළවෙනි හුස්ම රැල්ල මවගෙන් මිදිලා ඒ මව තුලක් තියෙන්න ඕනේ ඒ පිරිසිදු ඒ කිරණ ශක්තිය නම් ඒ ස්ථානේ අපි දන්නවා බුදු කෙනෙක් පවා ඉපදෙන්නට ඉස්සෙල්ලා දේශය දීපය මේ ඔක්කොම ඒ වගේ උන්වහන්සේ එදා එන්න ඒ ග්‍රහ තාරකාවල තියෙන ඒ පෘථිවි තලයේ තියෙන ආකර්ෂණ ශක්තියත් එක්ක අර විශ්වයේ ධනාත්මක ආලෝකමත් ජීවියට එන්නට ඒ සූදානමට එදා තමයි මේ ලින්ක් එක ඒ සබඳතාවය හැදෙන දවස. ඒක අපේ අය තමයි දැනගත්තේ. හරි ඒ නිසා මේ විශේෂයෙන් හරි එතකොට ඒ දිනය ඊටමත් වැදගත් ඒ සුද්ධ දේශයේ එදා සිදු වුණු සිදුවීම. ඒක තමයි ඔය ගීතයකට අරගෙන විශේෂයෙන්ම ගවමඩු. මොකද ඒ ගව හලේ ඒ සමහරව හිතනවා මේක මේ දුප්පත් භවයේ සාධකයක් කියලා. මේක දුප්පත් භවයේ සාධකයක් නෙමෙයි. මරියතුමිය දුප්පතෙක් නෙමෙයි. මරියතුමියගේ සහෝදරයා කියන්නේ ආසියාවේ මේ විශාල වශයෙන් අර කටින් කර්මාන්තය. හරි ව්‍යාපාර කටයුතු කරපු කෙනෙක් අරමිතියාවේ යෝසප්. අන්තිමට ක්‍රිස්තුස් වහන්සේගේ ඒ ශ්‍රී දේහය පව මේ මරණයෙන් පස්සේ බාරගත්තේ ඔහු. ඊට පස්සේ මරියතුමියට සහ ඔහුගේ ඇයගේ අනිකුත් දරුවන්ට සෙවන ආරක්ෂාව දීලා පව අරගෙන යන්නේ මේ කියන කෙනා. එතකොට ඒ ඉතිහාසය බැලුවත් කොහොම බැලුවත් අපට අවබෝධ වෙනවා මේ ඒ ගවහලේ ඉපදීම මේ දුප්පත් මේ ඒ කියන්නේ මේ දීදිඳු බව ඇඳීමට වඩා එතන තිබුණේ එතන ශුද්ධභාවය සහ විශේෂයෙන් අපි දන්නවා මේ ගවයන්. ඒතරම් කියන්නේ ඒගොල්ලෝ ශුද්ධ සත්වයන්. ඒකේ ඉතිහාසයෙන් නම් දන්න දෙයක්. දැන් අද වෙනකොට ඒක විකෘති කරලා තියෙන මිනිස්සු. නමුත් ඒ ගොම ඒ සහ ඒ මේවවල තියෙන පිරිසිදු භාග අපි දන්නවා අපේ පැරණි ගෙවල් වල පොළොවට බිමට ආලේප කරලා තිබුණේ ගොම මැටි. ඒකේ මහා විශ්වේෂ ශක්තියක් ගැබ්බෙන. මොකද මේ විශ්වයේ ශක්තිය ඒ ගවයට ලැබෙන්නේ ඔහුගේ ඒ උරුක් මේ එයා ආහාරයට ගන්නා චූර්ණ විශේෂවල තියෙන ශක්තියින් පොළොවේ සුරාගෙන ශක්තියින් අදටත් ඒ ශක්තිය තියෙනවා. ඒවා දූෂ්‍ය වෙලා හින්දා තමයි දැන් අපි දන්නවා අපේ සුනකෙක් හරි අපි ওই පූසෙක් හරි මොනවාලයට අසනීපයක් වුණාම එයා මේ චූර්ණ විශේෂ ගන්න තෝරා බේරාගෙන ආහාරයට ගන්නවා. එතකොට එතන ඒ සිදුවීම අරන් මේ දුප්පත් වෙලා ඉපදුනා කියන ඒ සංකල්පයට එන්න බෑ. එතන තමයි අතිශය පිරිසිදු ඊළඟ ඒක අර සුද්ධ ස්ථානයක අර ඒ එළිය වැටෙන හැටි. ඉතින් ඒකට ප්‍රතික්ෂේප වීම ඒවා තිබුණා. මොකද ඍණාත්මක ශක්තියින් බලනවා මේ දරූපත විනාශ කරන්න. මොකද විනාශ කරොත් නපුර පරාජය වෙනින් නපුර ජය ගන්න. මෙතන තියෙන යහපත අයහපත අතර සටනක්. එතෙන්දී කවුද එන්නේ කියන එක කවුද මේ එතන තලයක් නැහැ. මොකද මේ ගැන සියලු යෝගීවරු අවබෝධ වෙලා කතා කරලා ඕන තරම් තියෙනවා. එතකොට ගුරුතුමා දැන් අපේ බුදුන් වහන්සේ සම්බන්ධයෙන් බොහොම ගෞරවයෙන් කතා කරනවා. ජේෂ්ඨතුන් සම්බන්ධයෙන් බොහොම ගෞරවයෙන් කතා කරනවා. දැන් මේ ලොකු කාල පරාසයකුත් නැහැනේ බුදුන් වහන්සේගේ පහළවීම සහ ජේෂ්ඨතුමන්ගේ පහළවීම අතර. එතකොට දැන් ඇයි මේක මේ ලෝකයේ ආසියා කරේ තමයි පහළ වෙන්නේ. මේ තැන් දෙකක මේ තෝරා ගැනීම ගැන යම් විශේෂයක් තියෙනවද සහ ඇයි මේ පොඩි කාල පරාසයක් තුල සාමාන්‍යයෙන් වසර ලොකු කාලයක් නෙවෙයි මේ පහළවීම මේ විදිහට සිද්ධ වෙන්නේ කියන එක ගැන ඔබතුමාට යම් කියවීමක් තියෙනවා. මෙහෙම මේකේ විවිධ තලවල විවිධ කාලවල ඒ අවදි වෙච්ච අය. මේක විශේෂයෙන් අපි යෝගා භාෂාවෙන් කිව්වොත් අවදි වෙච්ච ප්‍රඥාවටපත් වෙච්ච මිනිස්යන් විවිධ ප්‍රමාණවන් වලින් අවබෝධයට ලබාගෙන පණිවිඩ ගෙන යනවා. ඒ යුග තියෙනවා එක්තරා විශේෂ යුග. ඒ යුගවලදී විශේෂ කොටම ආශිර්වාදයෙන් වැඩි අයත් වෙනකොට අපි දැන් ක්‍රීඩාවක් කරන් අපි සරල උදාහරණයකට ක්‍රීඩාවකදී එක්තරා කාලයකදී ඒ ක්‍රීඩාවේ උපරිම ස්ථානට යන්නේ යම්කිසි රටක යම්කිසි මිනිස්සෙක් මේ වෙන්න පුළුවන්. පෙළඹෙනවා සහ වෙනවා. ඒක දැන් අපි පහුගිය කාලේ අපි අර මේ දරුවෙක් අර මුළු ලෝකෙම නේද හැම භාෂාවෙම කියන අර සින්දුවගේ එකක් ගියා. ඉතින් ඒ වගේ අපි ඒක උදාහරණයකට ගන්න. උදාහරණයකට ඒ වගේ විවිධ යුගයේ ප්‍රඥාව අල්ලගත්ත විවිධ ජීවීන් ඒ ශක්තිය මේ පෘථිවි තලයට එනවා. මොකද මේ පෘථිවි තලයේ විශේෂයි ප්‍රඥාව අවබෝධ කර ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස. මධ්‍යස්ථානයක් අවබෝධය ලබා ගැනීමේ තියෙන අර මිනිසත් බව ලැබලා මේක සම්පූර්ණ අවබෝධයෙන් තව එහා
ඒ දරුවට යන්නට තියෙන හොඳ මේ අපි දන්න ප්‍රමාණය මේ හොඳම තැනක්. ඉතින් මේකට සටනක් තියෙනවා. ඍණාත්මක සහ ධනාත්මක අතර සටනක් තියෙනවා. ඉතින් ධනාත්මක ජීවීන්ගේ සුද්ධ ජීවීන්ගේ තලවලින් විවිධ මිනිසයන් එනවා. ඔවුන් පණිවිඩය විවිධ අයට දෙනවා. ඔවුන් මේ පණිවිඩය සමාජගත කරනවා. ඒ කරනකොට මේකට අපි කියන කුසල අකුසල් බලපානවා කියලා අපේ භාෂාවෙන්. නමුත් අතෙන්දී ක්‍රිස්තියානි අය ගන්නවා. ඒකට තෝරගත්ත අය. ඒ කියන්නේ එහෙම. මොකද විශේෂයෙන් මේ බයිබලයේ සඳහන් වෙනවා මම නුඹ මව් කුසේ සිට තෝරා ගතිමි කියලා. නුඹව මව් කුසේ සිට තෝරා ගනිමි කියලා තියෙන. ඒ කියන්නේ අන්න අතෙන්දී ආත්ම කියන තැනට එනවා. දැන් කිතු දහමේ බොහෝ දෙනෙක් මේ ආත්ම තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. නමුත් බයිබලයේම බොහෝ තැන්වල මේ ආත්මයක් තියෙනවා කියන එකට ඉඟි රාශියක් තියෙනවා. අපට උනේ මේක අපි කියව ගත්තේ බටහිර කන්නාඩිය දාගෙන. එතනින් අපිට එන්නේ ඒක වැරදි විදියට ආවේ. මොකද ඒ කාලේ ක්‍රිස්තුස් වහන්සේගේ දහම පාවිච්චි කරා රටවල් යටත් කරන්න සහ ඒ රටවල් වල මිනිස්සුන්ව මේ පාලනය කරන්න. ඒ නිසා අපිට වැරදි මොහොතේ වැරදි විදියකට වැරදි මිනිස්සුන්ගෙන් මේ ආසියාතික මේ දහම ආසියාතිකව මේ අවබෝධ කරගත් මේ ශාස්ත්‍රූරයාගේ දහම අපිට වැරදි මොහොතක වැරදි විදියකට වැරදි මිනිස්සුන්ගෙන් ආවා. කියන්නේ යම් වැරදි දේවල් එල්ලලා මේක වටේට. ඔව්. ඉතින් ඒ නිසා මේ ක්‍රිස්තුස් වහන්සේ දේශූ දහමේ කිසිදු මේ අද කුදයක් පළුද්දක් මේ ගැටීමක් අඳුරක් නැහැ. ආලෝකයේ පණවිඩි තියෙන්නේ. ගුරුතුමනි ඉතින් තව විශේෂ කාරණා කිහිපයක් තියෙනවා කතා කරගෙන යන්න. ඔය කතා බහ අතරේදී අපි තව මේ ගීතයකට යමු වුණොත් හොඳයි කියලාත් හිතනවා. මේ ඔබත් කැමති වෙයි ටිකක් වෙනස් විදිහේ විශේෂ වැඩසටහනක් නිසා අද දවසේදී අපි නමෝ මරියනි ගීතය තෝරගෙන තියෙනවා. ඊට ඉන්න අනතුරුව ගායනා කරන්න අපේ අභීත සහෝදරයයි තරුණු සහෝදරයයි සූදානම්ෙන් ඉන්නවා මේ කටයුත්තට. ඉතින් අපි උන් දෙදෙනාට ආරාධනා කරමු ගුරුතුමා ගීතය ගායනා කරන්න කියලා. අනතුරුව අපි මේ නමෝ මරියනි ගීතය සම්බන්ධයෙන් සහ මරියතුමිය සම්බන්ධයෙන් අපිට තව යම් කාරණා කිහිපයක් කතා කරන්න තියෙනවා. අපි ඒ සඳහා අවස්ථාව යොදාගමු. නමෝ මරියනි නමෝ මරියනි නමෝ මරියනි ප්‍රසාද පූර්ණවන්තිනි දේව පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු වරමිනා දේවපුත්‍රයා ස්ප්‍රීතු සාන්තු වරමිනා පිලිසිඳිය දෙව් බෙලෙන ශ්‍රී ඔබේ කුසේ පිලිසිඳිය දෙව් බෙලෙන ශ්‍රී ඔබේ කුසේ නමෝ මරියනි නමෝ මරියනි නමෝ මරියනි ප්‍රසාද පූර්ණවන්තිනි කීර්ති පැශ්‍රියාසම දානයේ පියා කීර්ති පැශ්‍රියාසම දානයේ පියා සාරසේ දිලි සිරින් ශ්‍රී ඔබේ කුසේ සාරසේ දිලි සිරින් ශ්‍රී ඔබේ කුසේ නමෝ මරියනි නමෝ මරියනි නමෝ මරියනි ප්‍රසාද පූර්ණවන්තිනි
නමෝ මාරියනී ප්‍රසාද පූර්ණවන්තිනී නමෝ මාරියනී ප්‍රසාද පූර්ණවන්තිනී. අපේ අභීත සහෝදරයටයි තරුණ සහෝදරයට බොහොම ස්තුතියි. ඉතින් අපිත් එක්ක ඔවුන් දෙදෙනා සම්බන්ධ වෙලා ඉන්න වැඩසටහන පුරාවට මද දවසේදී. ඉතින් ගුරුතුමා දැන් මේ අපි අහලා තියෙනවනේ දැන් මේ දවස්වලට මේ ගීත මේ නත්තල් කාලේට ඇහෙන ගීත දැන් මේවා මේ දැන් ඔය පල්ලියේදී අපි අහලා තියෙනවා ගීතිකා ගායනාවන්. එතකොට දැන් මේවා අපි දැන් මේ මම හඳුන්වන්නේ මේක ගීතය කියලා. දැන් මේකේ මොකක් හරි වෙනසක් තියෙනවද මේ ගීතිකා සහ ගීත කියන එකේ එහෙම වචනේ මොන හරි වෙනසක් තියෙනවද? මෙහෙමයි. දැන් ඔය වචන වලම අපට මේ ගැටෙන්න එල්ලෙන්න ගියොත් මේක අපිට සත්‍ය අවබෝධය ලබා ගන්න බෑ. මේක ගීතිකා වුණත් නම ගීතය වුණත් මෙතනින් සිදු කෙරෙන්නේ අප යම්කිසි අවබෝධ කරගත්ත දෙයක් අප ඒක ඊටාම සෞම්‍ය සහ සුගම්‍ය විදිහට ශබ්දයේ ඒ චිත්ත තරංග ශබ්ද තරංගයක් බවට පත් කරලා කෙනෙකුගේ යහපත සඳහා කෙනෙක්ට ප්‍රශංසාවක් යහපතක් අපේ තියෙන ප්‍රශ්නයක නිදහස් වීමක් අපේ මුවින් ප්‍රකාශ කිරීම. විශේෂයෙන් ලංකාව වගේ අපේ මේ රටේ පරිසරය ගත්තොත් ඔය ගීත සින්දු කියන ඒවා මුලින් තිබ්බේ නෑනේ. අපිට තිබුණේ මහා කාව්‍ය සම්ප්‍රදායක්නේ. ඒකට අපිට තිබුණා ඒ වගේ මහා කාව්‍ය සම්ප්‍රදායක් වගේම අපිට ජනගී මේ පැල් කවි අපිට තිබුණා. ඉතින් මේක ඇත්තටම අපිට මේ ගීතිකා විදියට ආවේ මේ අපේ දැන් විශේෂයෙන් කිව්වොත් එimhe බයිබලයේ පොත් බොහෝමයක්ම මේ ඒ තාලයක් අනුව තමයි රචනා වෙලා තියෙන්නේ සහ ඒවා කිව්වේ මොකද ඒවා වනපෙත් කරපුවා. පසුව තමයි ස්ක්‍රෝල් පත්‍රවල මේ එසීනවරු ඒ යෝගිවරු ඒගොල්ලෝ ලියලා තියන්නේ මැටි භාජනවල දාලා. ඒවා ගීත විදියට තමයි තියෙන්නේ. ඔය දැන් අපි බැලුවොත් බයිබලයේ හිතෝපදේශය, යෝබ්ගේ කතාව, එතකොට ගීතාවලිය කියන ඔය බොහෝ දේවල් ගීත විදියට. අර අපි බොහෝ දේවල් මේ සූත්‍ර සහ ඒ වගේ සංදේශ ඒ වගේ තියෙන වගේ මේවා මේ විශේෂයෙන්ම ඒ දේවස්ථාන එහෙම නැත්නම් ඒ වල ගායනා කරපු ඒ විවිධ කාල වේලාවල් වල ගායනා කරන දිග ගායන ඒ වලින් තමන්ගේ විශ්වාසයන් සතුටික භාවයන් ප්‍රකාශ වෙන මේක යෝගීවරුන්ටත් අදාළ දෙයක්. සංගීතය හරහා අපේ ශාරීරියේ ඕරායක කම්පන කෝෂ වර්ධනය කරගන්නට විවිධ වූ මේ ස්වර රටා තිබෙනවා. ඒ අනුව තමයි මේවා සැකසෙන්නේ. මේක ගීතයක් වුණත්, ගීතිකාවක් වුණත්, ගීයක් වුණත්, සින්දුවක් වුණත් මේකේ වචනේ නෙමෙයි තියෙන්නේ. මේකෙන් ප්‍රකාශ වන දේ සහ එහි ගැබ් වෙලා තියෙන ශබ්ද තරංග සංකේත වලින් අනික් කෙනාට සහ අපට සහ අප නොදකින ශක්තියින් වලට මේකෙන් කරන බලපෑම. ඉතින් ඒ පැහැදිලි කර ගැනීමත් එක්ක ගුරුතුමනි මේ නමෝ මරියනී ගීතය තමයි අපි ශ්‍රවණය කරේ. අපි දැන් ඇහුවේ මේ ගීතය සම්බන්ධයෙන් පොඩ්ඩක් අපි කතා කරමු. දැන් මේ මරියතුමිය සම්බන්ධයෙන් අපි යමක් මීට කලිනුත් ඔබතුමා පැහැදිලි කරලා දුන්නා. එතකොට දැන් මේ යේසුස් වහන්සේගේ උප්පත්තියත් එක්ක සහ මේ දරුවා පිළිසිඳ ගැනීම සම්බන්ධයෙන්ුත් යම් මතවාද තියෙනවා, යම් කතා බහක් තියෙනවා. පොඩ්ඩක් අපි ඒ ගැන පැහැදිලි කරමු. ඔව් දැන් විශේෂයෙන්ම ආසියාතික රටවල් අපිට තිබෙන ඉතින් අපේ දැන් යුදා ආසියාති මේ ඔක්කොම අපේ හෙළයන්ට හරිම සමීපයි. අපේ කුෂිකර්මාන්තය, අපේ ආගම, අපි මේ දේවල් ඒකවල බලනකොට මේ දහම් ඔක්කොම. එතකොට විවාහයට පත් නොවුණු කාන්තාවකට දරුවේ පිළිසිඳ ගැනීමම කියන්නේ විශේෂයෙන්ම ගල් ගහලා ඒ කාලේ යුදා නීතිය අනුව ගල් ගහලා මේ මරණයට පත් කරනවා. නමුත් ඒ මොහොතේදී මොකද මේ මොහොතේදී ත්‍රිනාත්මක ශක්තියින් ඒ කිතුදහම තුල ඔය සාතන් කියන ඒ ශක්තිය විශේෂ ශක්තිය උත්සාහ කරන්නේ දරු ගැබේදීම මේක විනාශ කළා. දරු ගැබේදීම. මොකද ඔතනට දීර්ඝ කතාවක් තියෙනවා. ඊටම කෙටියෙන් කිව්වොත් අර මේ මුල් පාපය කරපු තැනදී මේ ඒ දිව්‍ය තලවල වලින් ඒ අපේ දෙවියන් වහන්සේ කියලා සඳහන් වෙනවා බයිබලයේ. එතනින් දෙනවා මේ ස්ත්‍රිය ගර්භණීයව දරුවෙක් වදන්නීය ඔහු විසින් සාතන්ගේ හිස නපුරාගේ හිස කුඩුපට්ටම් කරනවා කියලා. ඒ කියන්නේ අධර්මය විනාශ කළා දාන පණිවිඩය ගෙනෙනවා කියලා. එතකොට අධර්මයේ ශක්තියින් ක්‍රියාත්මක ශක්තියින්
දුර්වල මිනිස්සුන්ව පොළඹවලා මරියතුමියටව කොහොමහරි මේකෙන් මේ ඝාතනයට පත් කරලා අරගෙන මේ ධනාත්මක පණිවිඩය නැති කරන්න තමයි උත්සාහ කරන්නේ. නමුත් ඇය කොච්චර ශුද්ධවන්තව සිටියද කියනවා නම් ඇයගේ ඕරායකේ ශක්තිය ප්‍රබලව දැනුණ නිසා ධනාත්මක චිත්ත ප්‍රාණියෙක් ඔහුට ගේබ්‍රියල් කියලා කිතුදහම තුල අඳුන්වනවා. ඔහු ඇවිල්ලා ඒ ගනුදෙනු කරන්න පුළුවන්. දැන් අදටත් අපි දන්නවා දිව්‍ය තලවල ඉන්න ශක්තියින් එක ගනුදෙනු කරන්න පුළුවන් නේ. අද වෙලා තින්නේ මේවා වැරදියට වටහාගෙන ඉඳලා මිත්‍යා දෘෂ්ටිය වෙලා. මොකද කරන අය දන්නේ නැහැ මේ මොකද්ද කරන්න කියලා. නමුත් එදා ඒ ශුද්ධ ලෙස පිවිතුරු ලෙස හිටපු මෙතන මේ කාන්තාවද පුරුෂයාද අදාළ නැහැ, දරුවාද අදාළ නැහැ. අපේ ඕරායක පිරිසිදු හෘද සාක්ෂියට එකඟව මහා භක්ති ශ්‍රද්ධාවකින් සිටින කෙනෙක් එක්ක ඒ විශේෂ ඉහළ තියෙන ශක්තිය ගනුදෙනු කරන්න පුළුවන්. ජීවිතල එනවා, ජීවෙන් ගනුදෙනු කරනවා. මේ අත්දැකීම් වලින් අපිට කියන්න පුළුවන් මේ පොත්පත්වල තියෙනට වඩා. හරි. ඔබතුමා කියන්නේ මේ අත්දැකීමෙන් ඇසුරු කරලා සහ ලැබෙන දේවල් එක්ක මේ කතා කරන්නේ. ඔව්. ඉතින් අපි මේ පොත්පත් පමණක් මත පිහිටවලා ඉන්නේ පැයි කියලා අපේ ශාස්ත්‍රවරයාණෝ අපිට කියලා තියෙනවානේ. කාලම සූත්‍රයේදී ගුරුවරු කිව්ව එකම මතම ඉඳත් එපා. පරම්පරාවේ තිබ්බ එක මතම තින්න එපා. ඒවා එපා කිව්වෙත් නෑ. නමුත් ඒවා මතම ඉන්න එපා කිව්වම අපි භාවනා කරලා යම් දේවල් ඒවා සත්‍ය දේවල් බවට තහවුරු කරගන්නවා. ඒ තහවුරු කරගෙන යාමේදී අපි වෙනත් මාර්ගයක ගියොත් ඒවා අසත්‍ය හෝ මිත්‍යා බවට පත් වෙනවා. ඒ නිසා අපි මේ කාරණේට આવොත් එතෙන්දී විශේෂයෙන්ම අපි සැලකිය යුතුයි ඒ පියතුමාගේ කාර්යභාරය. ජෝසප්. හරි. මොකද විශේෂයෙන්ම මම හිතන්නේ ලෝකේටම විශ්වකර්ම හරහා ලොකු පණිවිඩයක් ගෙනියනවා. ක්‍රිස්තුස් වහන්සේව මහා යෝගාවචරවරුන් සහ විශ්වය හඳුනාගත්තේ එදා. ඒ කියන්නේ ඉපදෙන්න කලින් අවබෝධ කරගත්ත නාමය තමයි මහා යෝගී ඒ කියන්නේ යෝෂුවා බෙන් යෝසප් කියන එක. මහා යෝගී යෝෂුවා බෙන් යෝසප් කියන නාමයෙන් තමයි අවධාරණය වෙන්නේ. හරි ඒක ලොකු. අපි වෙන දවසක ඒක සාකච්ඡා කරමු. හරි. එතකොට ඒ යෝසප් ඒ කියන්නේ සුරකිපියෙක් විදිහට ගත්ත කෙනා ඔහුගේ මනසත් මේනෝ රහසින් අත්හැරලා දාලා යනවා. දැන් හදිස්සිය අපි අද වාතාවරණයට ගත්තොත් අපේ සමාජයේ පුරුෂයෙක් නැතුව ස්ත්‍රියකට දරුවෙක් බිහි වුණොත් මොනවද තත්ත්වය? දැන් නම් ඉතින් මොනවද අර මේ ගබ්සා කරනවනේ. එතකොට අන්න මනුෂ්‍ය ඝාතනයක්, අන්න ප්‍රාණ ඝාතනයක්. මේකට ඉඩ දුන්නේ නැහැ එදා යෝෂප්. ඒ මිනිස්සයා කල්පනා කරා කමක් නෑ. අන්න සමාව දීම. අන්න කමාව. අර ඒ තෙන්දී අර පරණ මතවාදවල එල්බගෙන හිටියේ නෑ. කමක් නෑ. මේක දෙවියන්ගෙන් ලැබුණු දෙයක් නම් ඒ යහපත එන්න ඕන ඉවසගෙන ඒ ආරක්ෂාව, ඒ සුරක්ෂිත කරමින් ඒ මරියතුමිය ආරක්ෂා කරමින් ඒ ඉන්න පළාතෙන් වෙන පළාතකට යන්න පටන් ගන්නවා. ආරක්ෂා කරනවා. ඒ වගේම අපි දන්නවා මේ දරුවා හම්බුණාට පස්සේ රජවරු මේක දැනගෙන ලදරු ඝාතනයක් පවා සිද්ධ කරනවා. මොකද මොකද මේ දූෂිත වෙලා හිටපු රජවරුන්ගේ මනස් වලට අර ඍණාත්මක ශක්තිය නැතුළු වෙනවා. දැන් අදත් වෙලා තින්නේ ඒක. අද ව්‍යාපාරිකයන්ගේ ඊනියා දේශපාලඥයන් හැමෝගෙම නෙමෙයි මම කියන්නේ බොහෝ දෙනෙක් අද අඳුරේ මේ ගොදුරු බවට පත් වෙලා. ඒ නිසාම තමයි අද මේ වෙනකොට මෙතරම් ව්‍යවුල්කාරී තත්ත්වෙන් උදා වෙලා තියෙන්නේ. එදත් එහෙම. එදත් යහපත එන්න හදනකොට ඒ යහපත නවත්තන්න මහා ලොකු විශාල අන්ධකාර බලවේග ලෑස්ති වුණා. ඒ වගේ අද අපි කියනවා මේ සිව්හෙලේ ස්වර්ණමය යුගයේ උදාවත් සමග ලෝකයටම මඟ පෙන්වන්න මේ මහා දැවැන්ත දෙයක් ක්‍රියාත්මක වෙන මේ කාලෙදිත් නපුරේ වේගයත් දෙගුණ වේගෙන් ක්‍රියාත්මක කරමින් මේක නවත්තන්න. අන්ධකාරයේ බලවේග මේක නවත්තන්න මුලා කිරීමේ ආත්ම, ඒ වගේම ඍණාත්මක ආත්ම, අන්ධකාර බලවේග මේ වෙලාවේ ක්‍රියාත්මකයි. සමහර වෙලාවට අවබෝධය ලබාගත් යහපත්යයි අප කලින් පෙර සඳහන් කරපු මිනිස්යන් පවා මේ වෙනකොට මුලාවට හසු වෙලා තියෙනවා. එදා සිද්ධ වුණේ ඒක. අදත් ඒක සිදු වෙමින් පවතිනවා. එතෙන්දී අර අපි පෞල් සංස්ථාව කියන එක ස්වාම පුරුෂයේ බිරිඳව කොපමණ ආරක්ෂා කරගත යුතුද සියලු දේවල් වල. හරි. එතකොට බිරිඳක් විදිහට කොපමණ සුද්ධව විශ්වාසයෙන් සැමියා පිළිබඳ බලාපොරොත්තුෙන් අවබෝධයෙන් දෙන්නට දෙන්න. මේ පවුල කියන ඒකගේ ඒ දරුවව කොච්චර ආරක්ෂා කරන්න දෙදෙනා කොච්චර උනන්දු වුණාද. ඒ වගේම තමන්ගේ දහමට යවන්න. එතකොට මේ පවුල් සංකල්පය කියන එක හිතා වැදගත්. එතකොට ඒකයි මම කියන්නේ අපි අර විවිධ අර පාට කණ්ණාඩි වලින් විවිධ ආගම් දිහා බලන්නේ නැතුව මේවල ශාස්ත්‍රවරුන් පොදුව දුන්නු ඒ මනුෂ්‍ය පදනමේ මත පිහිටලා දුන්න ඒ උතුම් අවබෝධය
ප්‍රඥාව ලබා ගන්න කියන එක තමයි අපිට දෙන්න ඕන පණිවිඩය. අනිවාර්යයෙන්ම මේ වටිනාකම් පිළිබඳව ඔබ මීට පෙර සිතුවාද කියලා ටිකක් ඔබේ හදවතට තට්ටු කරලා අහන්න. අපි නත්තල කියලා කිව්වම අපිට වෙනම චිත්‍රයක් මේ ගුරුතුමා මැවෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා ඔබ කතෝලිකයෙක්ම වෙන්න අවශ්‍ය නැහැ. අපි මේ හැමදෙනාටම පොදු කාරණයක් මේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා මේ ගැන ටිකක් විමසිලිමත්ව සහ ගැඹුරින් කල්පනා කරලා බලන්න. ගුරුතුමනි තව ගීතයක් ඇහුවොත් හොඳයි කියලාත් හිතනවා. ඔව් ඉතින් පොඩි වචනයක් කියන්න කවක් නැහැ. මොකද මේ කිසිම ආගමික ශාස්ත්‍රවරයෙක්ව පුද්ගලිකව කාටවත් අයිති නැහැ. සමිති සමාගම් වලට අයිති නැහැ. රටකට ජාතියකට අයිති නැහැ. අයිති කරගෙන තියෙන්නේ අර අනවබෝධයෙන් මේ ජීවිතේ අඳුරේ ගමන් යන පිරිස්. ඉතින් ඔවුන් ගැන අනුකම්පා කරනව විනා ඔවුන් එක තර්ක කරන්නවත් ඔවුන් වැරදි කියලා කියනවත් අපිට බෑ. අපි ඔවුන්ට ආලෝකයේ මාර්ගය පෙන්වන්න ඕන. කාටවත් ශාස්ත්‍රවරුන්වත් කාවත් අයිති නැහැ. විවිධ වාසිතකාය දේවල් සකස් අපට අයිති වෙලා තියෙන එකම දේ තමයි එතුමන්ලා පෙන්වලා දුන්නු මාර්ගය. අපි ගමන් කරන ගමන් ඒ මාර්ගය අපට අද සන්දර්භයට ගැලපෙන විදියට තේරෙන භාෂාවෙන් මනුෂ්‍යත්වය කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරලා දීලා මේ ආලෝකයේ මාර්ගයට ගන්න එක. අනිවාර්යයෙන්ම ගුරුතුමනි එහෙනම් තව කතා කරන්න කාරණා බොහොමයක් තියෙනවා අපිට ලියා ගන්න කාරණා කිහිපයක් තියෙන නිසා මේ අපි ඊළඟට බෙත්ලෙහෙම් පුරේ දිලිඳු ගවලනේ ගීතය අපේ අභීත සහෝදරයට සහ අපේ තරිඳු සහෝදරයට අපි ආරාධනා කරනවා මේ ගීතය ගායනා කරන්න කියලා අපි හැමදෙනාම වෙනුවෙන්. බෙත්ලෙහෙම් පුරේ දිලිඳු ගවලනේ ඔරුව තුලේ සිසිලේ නිදයි ජේසු බිලින්දා ජේසු බිලින්දා ලෙලෙන කන්දිදී අමුතු තරුවකි ලෙලෙන කන්දිදී අමුතු තරුවකි අඳුර මැදින් එළිය මවයි ජේසු බිලින්දා ජේසු බිලින්දා බෙත්ලෙහෙම් පුරේ දිලිඳු ගවලනේ ඔරුව තුලේ සිසිලේ නිදයි ජේසු බිලින්දා ජේසු බිලින්දා නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා මග අහගෙන යති දැක්මට ජේසු බිලින්දා ජේසු බිලින්දා බෙත්ලෙහෙම් පුරේ දිලිඳු ගවලනේ ඔරුව තුලේ සිසිලේ නිදයි ජේසු බිලින්දා ජේසු බිලින්දා සත වෙත කරුණා පිනිදිය ගලනා සත වෙත කරුණා පිනිදිය ගලනා අඳුර මැදින් එළිය මවයි ජේසු බිලින්දා ජේසු බිලින්දා බෙත්ලෙහෙම් පුරේ දිලිඳු ගවලනේ ඔරුව තුලේ
සිසිලේ නිදයි ජේසු බිලින්දා සාමේ රජින්දා ජේසු බිලින්දා සාමේ රජින්දා. ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහත්මයා ගායනා කරන ගීතයක් අපේ තරිඳු සහෝදරයා ගායනා කරේ. අපේ අභිහිත සහෝදරයාත් සංගීතයෙන් දායකත්වයේ සැපයුවා. ඉතින් හරිම අපූර්වයි. ඉතින් මේ වගේ කතාබහක් එක්ක මේ වගේ වෙලාවක මේ වගේ ගීතයක් අහන්න ලැබෙනවා කියන එකත් ඇත්තට මේ කාලේ සාමාන්‍යයෙන් අපි මේ ගීත අහනවා මේ ගුරුතුමා. නමුත් අර මේ කතාබහත් එක්ක ඔබට මේ දැනෙන වටිනාකම අපිට මිල කරන්න බෑ. ඉතින් ගුරුතුමා මේ අපි බෙත්ලෙහෙම් පුරේ දිලිඳු ගවලනේ ගීතය තමයි අහමින් හිටියේ. මේක අර විශේෂ තැනක් අපි සටහන් කරගත්ත ටික කතා කරොත් වටිනවා කියලා කියන්නේ මේ නිරිදුන් තිදෙනා තරුවෙන් දිලෙනා මග අහගෙන යති දැකුමට ජේසු බිලින්දා කියලා මේක තැනක් තියෙනවා. බොහෝ වෙලාවට ඒ ජේසු බිලින්දාගේ කාලය යම් කාලයක් ගියාට පස්සේ තමයි මේගොල්ලෝ දැන් මොකද මේ විශේෂයෙන්ම මම කිව්වා මේ ආසියාතික මැද පෙරදිගෙන් තමයි මේ ශාස්ත්‍රෝතුන්. ඇත්තට මේ රජවරු නෙමෙයි මේ ශාස්ත්‍රෝතුන් අර තානාපතියෝ වගේ. අපේ ප්‍රධාන කොට දැන් මම මේ කියන කාරණාව ටික අවබෝධයෙන් බලන්න පුළුවන්. අපේ අරිසින් අහුබුදු සූරීන් විසින් රචිත මනුවස කියන පොතේ තියෙනවා මේ ගැන ඒ ක්‍රිස්තුස් වහන්සේ උපදින බව ජෝතිෂයන් දැකලා බෙත්ලෙහෙමට හෙළයන් ගියා කියලා කාරණාව. එතකොට ඒ ජෝතිෂ්‍ය පිළිබඳ උපරිම විශිෂ්ටම ඥානයක් ලැබපු පිරිසක් එදා මුළු පෘථිවි තලයේම විසිරලා හිටියා නම් අපේ හෙළයන්ගෙන් කාළුවරුන්ගෙන් ශාස්ත්‍රය ඉගෙන ගත්තා. හරි. එතකොට ඒකත් විශිෂ්ටයි. ඒක විශේෂයි. ඊළඟ එක තමයි තානාපතිවරු. ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ රටක් මුළු ලෝකයක් නියෝජනය කරන ලෝකයක් වෙනස් කරන පණිවිඩයක් ගෙන එනවා මෙහෙම කෙනෙක් ආවා කියන එක ඊට පස්සේ ඒ සබදකමට ඒ දේ සත්‍යයක් විදියට ඇස් දෙකෙන්ම බලා ගන්න. ඒ ආශිර්වාද ලබා ගන්න ඒ ශාස්ත්‍රෝතුන් තමයි යන්නේ. එතකොට ඔවුන් ගෙනියනවා ඒ සුවඳ ද්‍රව්‍ය, එතකොට ඒ මුතුමැණික්ද මේ දේවල්. ඒගොල්ලෝ එදෙන්දී නියෝජනය කරන මේ රජ කෙනෙක්, මේ දෙවි කෙනෙක්, මේ ශාස්ත්‍රවරයෙක් ඒ වගේ නියෝජනය කරන දේවල්. එතකොට අපි දන්නවා එතන ඒ ශක්තියින් වලද ඒ ලබා දුන්නු මැණික් වලින් කොහොමද මේවා භාවිතා කරමින් දරුවගේ ආරක්ෂාවට තබා ගන්නේ කියලා මරියතුමීට ඒ මේරියන්ට හොඳ අවබෝධයක් තිබුණා. මොකද එයා කුඩා කාලේ ඉඳලම ඒ දහමත් එක්ක එයාගේ පරම්පරාවෙම ඒ දහම එක තමයි හැදුණු වැඩුණු අය. ඒගොල්ලන්ගේ පරම්පරාවම. එතකොට ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට උරුමයි පූජක පරම්පරාව. ආරොන් ඒගොල්ලන්ගේ පරම්පරාව. එතකොට ඒගොල්ලෝ දන්නවා මේ මැණික් වලින් ඒ ශක්තිය ඒ નિયમિત දින ගණනක් යනකම් අඳුරු ශක්තියින් වලින් බේර ගන්න ලදරුවා බේර ගන්න ඒවා පාවිච්චි කරපු විදිය. ඒ සුවඳ දුම් ආග්‍රහණය කරමින් අනිත්‍ය ශක්තියින් ඒ මේවා කිරණ පළව හැරින්න ඒවා ඕනේ. මෙහි මැණික් තමයි ගෙනිච්චේ. හරි. එතකොට මේ රජවරු නෙමෙයි. මේ අපේ අය දන්නවා මේ මැණික් වලින් කොහොමද ඒකට කෙටි උදාහරණයක් දෙන්නම්. බයිබලයේම තියෙනවා පූජකවරුන් අඳින්න ඕන ඇඳුමේ පාට, අල්ලන්න ඕන මැණික් ගල් වල පාට, මේ ඔක්කොම ඇයි මේ? දිග පළල මේ මොනවද මේ? අද කිතුණු අයවත් මේ පිළිබඳ වැඩි අවබෝධයක් නැහැ. ඒ කියන්නේ ස්වභාවික ශක්තියින් පිළිබඳ අවබෝධයක් නැහැ. නමුත් ස්වභාවික ශක්තියින් පිළිබඳ ඉහළම අවබෝධය තිබුණේ අපේ හෙළයන්ට. හෙළයන්ගේ මේ අවබෝධය ඊට පස්සේ ගලන වෙලා ගියා මේ මහා භාරතය ආරා, ඉන්දියාව ආරා, ඔය රටවල් ඊට පස්සේ මේක වෙලෙන්දන්ගෙන් මේ වගේ පැතිරිලා ගියා. ඒ වගේ වෙනකොට අපේ රටේ හොඳ කාලපරාසයක් තිබුණා. ඒ නැත්තම් අපි මේව දන්නේ නැහැ. ඉතින් මේවා ඕනනම් ලිඛිතව ඕනනම් හොයන්න අයට ඒවා සාධකක් තියෙනවා. අවබෝධයෙන් ප්‍රඥාවෙන් මේ දැනගන්න විශ්වයේ තියෙන දැනුම් පද්ධතිය ඒක මහා සාගරයක් නෙමෙයි, ඒක විශ්වයක්මනේ. එතකොට එතනක් තියෙනවා. ඉතින් ඒක නිසා මේක අපේ හෙළයන්ට ඉතාම සමීප. මොකද මේක අපි දුරස් කරා. බටහිර කෝණයෙන් අර මං කිව්වේ වැරදි වෙලාවට මට හිතෙනවා දැන් අර පුංචි කාලේ ඉඳලම ගුරුතුමා නිකන් පොඩි කෝන් කිරීමක් නිකන් පොඩි අමුතු තරහක් වගේ දෙයකින් අපිට මේ විවිධ ආගම් දිහා බලන්න හුරු කරලා තියෙනවා. ඒක තමයි නපුරාගේ ක්‍රමය. ඒ කියන්නේ මේ අන්ධකාර බලවේගයේ ක්‍රමය තමයි මේ මුලාවටපත් කිරීම සහ ගැටුමක් ලබා දීම.
මේ මුලාවෙන් අපව ભેද කරලා වෙන් කරපුවම දැන් බලන්න රටක් රාජ්‍යයක් නෙමෙයි නිවසක් හරි ભેද වුණොත් ඒ ගෙදර ඒ නිවසේ සමාදානයේ සතුට මේ ඔක්කොම නැති වෙනවා. ඊට පස්සේ පිටස්තර ඉන්න කෙනෙක් මේකේ වාසිය ලැබලා ඒක අත්පත් කරගන්න තැනටම එනවා. හරි. ඒ වගේ මේ ભેද කිරීම. ඇත්තට මේ දහම් දෙක මේ දහම දැන් ක්‍රිස්තුස් වහන්සේගේ කන්ද උඩ දේශනාවේ ඉඳන් අවසානයේ අර කුරුස ගසේදී අන්තිම ඇණය ගහන වෙලාවේදී පියාණෙනි මොවුන් නොදැන කරන වරදට සමාව දෙන්න කියන තැනකට වෙනකම්ම තියෙන මොන මොකක්වත් නෙමෙයි බුද්ධ දේශනාව. හරි බුද්ධ දේශනාව මම ඒකයි පැහැදිලිව කිව්වේ මේ ක්‍රිස්තුස් වහන්සේවත් බුදුන් වහන්සේවත් කාටවත් අයිති නැත. කාටවත් කිසිවත් අයිති නැහැ. උන්වහන්සේලාට අපිව අයිතිත් නැහැ අපට උන්වහන්සේලා අයිති නැහැ. නමුත් මේ ශක්තිය මේ අවබෝධය ඒ ප්‍රධානය කරපු දේ මේ පෘථිවි තලයේ මිනිස්යන්ට සෑම මිනිස්සෙන්ටම අයිති. සෑම ගහකොළ සතා සිව්පාවටම අයිති. ඒ අයිතිය නිසාම ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තියත් එක්ක අර මුලා වෙලා සත්ව පූජා කරපු අයගෙන් බොහෝ පිරිසක් ඒ මේ වලින් අයින් වෙලා විශේෂයෙන් උන්වහන්සේගේ ජීවිතය පූජා කළා. ඒක උතුම් දානයක්. උතුම් දාන ජීවිතය පූජා කරන අර අපි කලින් ඒ සිද්ධිය කිව්වා. ඉතින් මේක අපිට මේ කෙටි වේලාවකින් ගැඹුරු අවබෝධයකට යන්න බැරි වුණත් අපට දෙන්න තියෙන පණිවිඩය තමයි මේ අපේ ශාස්ත්‍රෝතුන් අපි අවබෝධ කරගත්තේ අපි ඒ උන්ව බලන්න ගියා. ඒ දරුවා ඒ උප්පත්තිය බලන්න ගියා. ඒ වගේම මොකද විශේෂයෙන්ම සියලු ශාස්ත්‍රවල උපදිනකොට දේශය මව් කුස මේ සියලු දේ බලනවානේ. එහෙම නැතුව දැන් අපි කොහේ හරි ගමනක් යන්න හරි කොහේ හරි යනකොට නේද? අද වහිනවද නැද්ද? ඇඳුරු නීතියේද අතන හොඳයිද අතන නවතින්න පුළුවන්ද මේ ඔක්කොම බලනවනේ. ඒ වගේ තමයි. ඒ විවිධ ජීවීන් ලොකු වැඩ කොටසක් කරන්නනේ පෘථිවියට එන්නේ නේද? ඔව්. එතකොට ගුරුතුමා මේ ඔය කාරණේත් එක්ක දැන් අපි අහලා තියෙනවා දැන් බෞද්ධයන් විදිහට අපි බුද්ධ දේශනා අනුව අපි අහලා තියෙන දේ තමයි අපි අර සෝවාන් තත්වයටපත් වෙනවා. සක්‍රුදාගාමී අනාගාමී මහරහත් මේ තත්වයන්ටපත් වෙනවා. අවසානයේ නිවන තමයි අපි සාක්ෂාත් කරගන්නේ. එතකොට දැන් යේසුස් වහන්සේ ස්වර්ගයට යනවා කියන කාරණයත් එක්ක දැන් මේ දෙක අපි සමාන කරගන්නේ කොහොමද? මේ කතා දෙකම එකක්ද? ස්වර්ගයට යාම සහ මේ නිවන නිර්වාණය අවබෝධ කර ගැනීම. උද අපි මෙතන මේ නිර්වාණය කියන්නේ මොකක්ද කියන එකයි ස්වර්ගය කියන්නේ මොකක්ද කියන එකයි හරියට අවබෝධ කරගත්තා නම් මේකේ තරම් මේ පටලැවෙන දෙයක් නෙමෙයි. නමුත් වෙලා තියෙන මේ දෙකම අපට අනවබෝධ වෙන්නේ අපි පුළුවන් තරම් මේ පෘථුවියට ඇලිලා බැඳිලා ගැටි මේකේම සෙල්ෆ් ඉමේජ් ස්වරූප හදාද ගමන යන නිසා. ඉතින් මේකේ බුදුන් වහන්සේ ඒ යුගයේ ඒ සන්දර්භයට ඒ මිනිස්යන්ට ඒ මිනිස්යන්ගේ බුද්ධි ප්‍රමාණයට තේරුම් ගත හැකි පරිදි ඒ වපසරියේදී කියලා දුන්නා. ක්‍රිස්තුස් වහන්සේ කරෙත් ඒ යුගයේදී ඒ හිටපු මිනිස්සුන්ට ඒ මිනිස්සු දන්න විදියටම මේක උන්වහන්සේ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කියලා දුන්නා. නිර්වාණය කියන්නේ කිසිවක් නැති තැනක් නෙමෙයි. ස්වර්ගය කියන්නේ කිසි දෙයක් නැති තැනක් නෙමෙයි. නිර්වාණය කියලා කියන්නේ ජීවතලයක්. ඒ ජීවතලයේ නැත්තේ මෙච්චරයි. දුක නැහැ, වේදනාව නැහැ, කඳුල නැහැ, උපතක් නැහැ. හරි. එතකොට ස්වර්ගය කියලා කියන්නේ ආයෙ එතනින් පල්ලෙහාටවත් ආයෙ යන්න උඩක්වත් නැහැ. නිර්වාණයත් එහෙම තමයි. හරි. එතකොට මේ ජීවතලය මේක අවබෝධ වෙන දෙයක් මිසක් මේක මේ වචන වලින්, චිත්‍ර වලින් මේ වලින් අවබෝධ කරලා දෙන්න බෑ. ඒක එකක්. ඊළඟ එක තමයි උන්වහන්සේ යේසුස් වහන්සේගේ ජීවිත කාලේ උන්වහන්සේ කියලා තියෙනවා නුඹලා පොළොවේ නොව ස්වර්ගයේ වස්තු රැස් කරපල්ලා. දිලින්දන්ට කණ්ඩ. ඒක තැනක් හරි ලස්සන තැනක් තියෙනවා. උන්වහන්සේගේ ගෝලයේ ඔක්කොම කට්ටිය ඇවිල්ලා අහනවා පියාණන් දැන් කවුද ස්වර්ගයට යන්නේ? නිර්වාණය ලබා ගන්න හැටි ස්වර්ගයට යන්නේ හරි ඕන එකක්. කවුද? ඊට කියනවා මම පිපාසිතව සිටියෙමි නුඹලා මට කුසගිනිව සිටියෙමි පිපාසිතව නුඹලා මට කණ්ඩ දුන්නෙත් නෑ බොණ්ඩ දුන්නෙත් නෑ. ඊට පස්සේ කියනවා කොයි වෙලාවෙද? අපි දැක්කේ නෑ. කවුරු හරි කෙනෙක් කුසගින්නේ පිපාසිතව ඉන්නවා නම් අසරණේ. ඔහුට යම් දෙයක් කරාද ඒ කරේ මටයි. උන්වහන්සේ ඊට පස්සේ කියනවා මම ඇඳුම් ඒ කියන්නේ වස්ත්‍ර නැතුව සිටියේ මේ සීතලේ සිටියේ නුඹලා මට වස්ත්‍ර දුන්නේ නැහැ. එතන උඹ වහන්සේ කොයි කාලෙද කොතනද හිටියේ? කට්ටිය ළඟම ඉන්න ඇත්ත ඇහුවා. ෂුවර් නෑ. ඒ සීතලේ කුලි වෙලා ඒ ඇඳුමක් කඩක් නැතුව සිටිනවද කෙනෙක්? එයාට යම් දෙයක් කළාද? ඒ කලේ මටයි. මම සිරගත වෙලා සිටියා. නුඹලා මාව බලන්න ආවේ නැහැ. එසේන කොයි කාලෙද හිරගත වෙලා හිටියේ? එසේ උන්වහන්සේ කියනවා
කවුරු හරි කෙනෙක් සිරගත වෙලා සිටිනවද? ඒ නුඹලා ඇවිත් බැලුවද ඒ බලන්නේ මාව. ඒතර අපි දන්නවා කුසගින්න කියන්නේ මිනිස්යන්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නය. පිපාසය කුසගින්න. ඒ වගේම මේ ශරීරයට ආරක්ෂාව සීතලෙන් නේ නිවෙස් පසු සීතලෙන් ආරක්ෂා වෙන්න මේක. ඒ වගේම තමයි නිවැරදි භාවයට පත් වෙන්න හැම මිනිසෙම සතුටුයි වැරදි කරුවෙක් කියන එකට කැමති නැහැ. වැරද්ද කරලා සමහර වෙලාවට ඒකෙන් දුක් විඳිනවා ඒකෙන් මිදෙන්න බැරුව. ඔහුව බලලා ඔහුට යම් ආලෝකයේ පණිවිඩයක් කියලා ජීවිතය අවබෝධ කරගන්නට ඔහුට ඒ අවබෝධය දෙන්න පුළුවන්. එතකොට උන්වහන්සේගේ මේ සමාජයේම යහපත් තැනකට ගෙනියන්න ඕන පණිවිඩ මේ පණිවිඩය වල ඔක්කොම ගැබ් වෙලා තින්නේ වෙන කිසිවක් නෙමෙයි. බුදුන් වහන්සේ දෙසූ දහමම තමයි. මේකේ ભેදය වෙන්නේ පාට කණ්ණාඩි දාලා අපි මේක දිහා බලන්න ගියා. එතකොට ගුරුතුමා දැන් ඔය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ වෙනකොට යම් තලයක සිටිනවා කියන කාරණේ ඔබතුමා පැහැදිලි කරනවා. එතකොට දැන් ඉදිරියේදී සියලුම දෙනාගේ යහපත සුභසිද්ධිය සඳහා උන්වහන්සේගේ යම් බලපෑමක් සම්බන්ධයෙන් අපිට යම් කතා බහක් කරන්නට පුළුවන්ද? මෙහෙම උන්වහන්සේ අපි දැනට අර නාමිකෝ කියන විදිහට අපි හිතමු ඒ කුරුසගස්සේ මැරෙන මොහොත දක්වා මිනිසයන්ට මඟ පෙන්වුවා ශක්තිය දුන්නා බලය දුන්නා. ඒ වගේම අදටත් උන්වහන්සේ ශක්තිය දෙනවා බලය දෙනවා මඟ පෙන්වීම දෙනවා. මොකද මේක යෝගාවචරවරුන් මේක දන්නවා. මේක 아무තු දෙයක් නෙමෙයි. මොකද විවිධ තල තියෙනවා යෝගිවරු ඉන්නවා. යෝගිවරුන්ට පුළුවන් තමන්ගේ ශරීරයේ මරණ මංචකයේදී මේ වාහනේ දාලා යනකොට මම ඊළඟට යන වාහනේ තෝරගන්න. නැත්තම් ආයි මේක පොඩ්ඩක් මේව කරන්න මම මේ වාහනේ ගිහිල්ලා ඒකෙන් තව මොන හරි අඩුපාඩු ටික සකස් කරලා ආයි ඇවිල්ලා මේක හදාන්න ආයි ඒ කියන්නේ උදව් කරන්න පුළුවන්. ඒ වගේ ඒ විවිධ ජීවිතවල යෝගිවරුන්ට තියෙනවා නැවත පෘථිවිය එක සම්බන්ධ විය හැකි. ඒ වගේ කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. අපි මෙහෙම ගියොත් එහෙම අපිට කවදාවත් කියලා ඉවර කරන්න හම්බෙන්නේ නැහැ පුද්ගලයෝ ගන්න. ඒ වගේ විවිධ ඒ දිව්‍ය තල වලින් ආපු අය ඉන්නවා. ඇවිත් ඒගොල්ලෝ විවිධ තලවල ඉඳලා අවශ්‍ය වෙලාවට එනවා. ඒක ඉතින් අපිට කියන්න පුළුවන් විවිධ අයට මේ පිටසක්වල ජීවින්ය මේ අමනුෂ්‍යයන්ය දේව දූතයන්ද මොනවා හරි කියන්න පුළුවන්. ඒක නෙමෙයි මෙතන වෙන්නේ. මෙතන ආධ්‍යාත්මිකව මහා විශාල මේ අභිරහස් ගොන්නක් තියෙනවා මේ විශ්වයේ. ඒක අපිට මෙහෙම කතාන්න බෑ. නමුත් උන්වහන්සේ මේ ශක්තිය සහ උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන අය අදටත් ඉන්නවා. ගනුදෙනු කරන්නත් පුළුවන්. එහෙම බැරිකමකුත් නැහැ. ඒව තියෙනවා. ඒක මේ ඉදිරියේ දැන් අපි බැලුවා කියන්නේ මේ වෙනකොටත් යම් ගනුදෙනු පවතිනවාද එහෙම තැන් එක්ක? ඔව් උන්වහන්සේ මේකේ තියෙන්නේ තමන්ගේ හෘදය නිවැරදිව හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙනවා නම් මිනිස්යන් මේ ශක්තියට ලං වෙන්න පුළුවන්. ඒ ඉහළ තලවල ඉන්න ජීවි. එහෙම නැත්නම් ධනාත්මක චිත්ත ප්‍රාණීන් කියන මේ ශක්තිය ඉන්නේ. විවිධ දේවදූතයන් ඉන්නවා. ඉස්සෙල්ලාම පණිවිඩකරුවන් එවනවා. පස්සේ උන්වහන්සේවම දකින්න පුළුවන්. ප්‍රායෝගිකව කියන්නේ. ප්‍රායෝගිකව ඔබතුමාලා අත්දැකීම් ඔස්සේ. ඔව්. එතකොට දැන් මේ අපි ඉදිරියේදී ඔය ස්වර්ණමය යුගයක් ගැනත් කතා කරනවානේ ගුරුතුමා. එතකොට එතුමාගේ යම් දායකත්වයක් මේ සඳහා ලබා ගන්න. මෙහෙමනේ අපිට රටවල් ಜಾති ආගම් කුලමල ભેද තිබුණට ශාස්ත්‍රූවරුන්ට සුද්ධ වූ ශාස්ත්‍රූවරුන්ට ආගමික කර්තෘවරුන්ට ඍෂිවරුන්ට යෝගීවරුන්ට ප්‍රඥාවටපත් වූ අයට අවදි වුණ අයට කොහොම මොන දේ කියපොත් ඒගොල්ලන්ට මේ කිසිවක් මේ අදාළ නැහැ. දේවල් නැහැ. නමුත් අපට උන්වහන්සේලා දුන්නු පණිවිඩය අවබෝධය ප්‍රඥාවේ පණිවිඩය ආලෝකයේ වැදගත් වෙනවා අපට මේ භවයෙන් මිදීලා අර සදාතන ජීවිතයට හෝ ස්වර්ගයට හෝ නිර්වාණය අවබෝධ කරගන්න. ඒකෙදි අපට ළඟම තියෙන ප්‍රධානම දෙකක් විදිහට මම දකිනවා සහ මම අවබෝධ කරගෙන තිබෙනවා ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයත් බුදුන් වහන්සේගේ ප්‍රඥාවත් කියන මේ දෙක හරියට මේ විශේෂ මේ ආසියාතික මිනිසයන් විශේෂයෙන් අපි මේ රට ගත්තා. මොකද අද වෙනකොට ආගම් නාමයෙන් විවිධ නොමග ගිය දේශපාලන හා ව්‍යාපාරික වමනාවෙන් නොමග ගිය ආධ්‍යාත්මික හෝ පූජක හෝ පූජ්‍ය හෝ කියන නම් වලට ඇතුළත් වෙලා බොහෝ අසරණ මිනිස්සු ඔවුනුත් අගාධයට අඳුරට යමින් තවත් බොහෝ අසරණ මිනිස්සුන්ව මේ එතෙන්ට ඇදලා ගන්නවා. මේක අන්ධෙක්ට තවත් අන්ධෙක්ට මඟ පෙන්වන්න බෑ. ඒ නිසා අපි මේ යන්නේ ආලෝකයෙන් ආලෝකයට ආලෝකයේ ගමන.
මේකේ අර මම කිව්වා කණ්ණාඩි දාගෙන විශේෂයෙන් බටහිර කණ්ණාඩි කියන එක දාගෙන ක්‍රිස්තුස් වහන්සේවත් බුදුන් වහන්සේවත් අවබෝධ කරගන්න බෑ. හැබැයි සතුටට කරුණක් තියෙනවා අවදි වෙච්ච බොහෝ දෙනෙක්. විශේෂයෙන් මේ රටෙත් ඒ වගේම විශේෂ රුසියාව විවිධ රටවල් වල බුදුදහම වගේම කිතුදහමේ තියෙන ඇතුළු හොයලා මේවල තියෙන එකම මේ දහම් කරුණු තමයි මේ කියන එක. මොකද අපි බෙදාගත්තොත් කොටු වුණොත් බෙදීම තමයි ගැටීම කියන්නේ. අපි ભેද වෙනවා. ભેද කරන්න. ඒක හැමදාම මේ විදිහම තමයි. ඔව් ભેදේස අපි බලන්නේ වපරහින්. ඒක තමයි ලෝකේ තියෙන ප්‍රශ්නේ මිනිස්සුන්ට. අපි අර බුදුන් වහන්සේගේ ප්‍රඥාව සහ ජේසුස් වහන්සේගේ මෛත්‍රිය මුළු ලෝක පුරාම පැතිරේවා කියන ප්‍රේමය කරුණාව ප්‍රාර්ථනයෙන් අපි වැඩසටහන අපි අවසන් භාගයටත් ඇවිල්ලා තියෙන නිසා ඒ පැතුමයි අපි එකතු කරන්නේ මේ කියපු කාරණා සම්බන්ධයෙන් ගැඹුරෙන් හිතන්න. උදෙක් වර්ෂයක් පාසා දෙසැම්බර් 25 වෙනිදාට නත්තල සමරනවා විතරක් නෙවෙයි එතනින් එහාට මේ මෙතුමා කියපු කාරණා ගැන ගැඹුරෙන් අවබෝධ කරගන්න කියන ඉල්ලීමයි අපි කරන්නේ. ගුරුතුමනි මේ වැඩසටහනේ අවසාන භාගයටත් අපි ඇවිල්ලා තියෙන නිසා මේ බොහොම අපූරු ගීතයක් අපි තෝරගෙන තියෙන වැඩසටහන අවසන් කරන්නත් මේ තරුණ පරපුරේ ගායකයින් දෙදෙනෙකු තමයි ගායනා කරන්නේ. මේ සීතල සුළඟ හමයි මේ අත්තලත් එක්ක පරිසරයේ සිද්ධ වෙන වෙනස්කම් සම්බන්ධයෙන් මේ ගීතේ කතා කරන්න. පොඩ්ඩක් අපි මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇත්තටම මමත් පුද්ගලිකව මමත් හරීම ඇලුම් කරන ගීතයක් ඒක. ඉතින් ඔක මට මුල් ගායනය මට අපේ මේ ශයන් මිහිරංග සහ බිලී ෆර්නෑන්ඩෝ තමයි ගීතය. ඔවුන්වත් මතක් කර යුතුව තියෙනවා. ඉතින් ඒ නිසා මේ සබහා දහමත් එක්ක කුපමන දැන් අපි ක්‍රිස්තුස් වහන්සේව ගත්තොත් උන්වහන්සේ තරම් සබහා දහමෙන් පාඩම් කියලා දුන්නා. දැන් වපුරන්නගේ උපමාව, තලෙන්ත උපමාව, ඒතකොට විවිධ වූ අත්තික්ක ගහේ උපමාව මේ සියල්ල උන්වහන්සේ කෙතකට සමාන කරලා තිනවා මනුෂ්‍යයාගේ හදවත. කෙතකට වපුරනකොට ඒ කතාවක් තියෙනවා. මේක ඔබට බලන්න පුළුවන්. අපිට මේ කතාවත් එක්ක කියොත් අපි මේ කාලේදී කියන නමුත් උන්වහන්සේ විතර වැඩි විදිහට උන්වහන්සේ පාවිච්චි කරා මේ සුභහදා. හිරුවෙලිය වාතය ගහකොළ මේ සියල්ල සතා සිව්පව සියල්ල ගැන කතා කරලා මිනිස්යන්ට දහම් පණිවිඩය දුන්නා. ඒක අපි අවබෝධ කරගන්න ඕන. විශේෂයෙන් කිතුණුවන්. මම කියන්නේ කිතුණුවන් නැවත ක්‍රිස්තුස් වහන්සේව අවබෝධ කරගන්න. දැන් ඔය ගීතේ ප්‍රධාන දෙයක් තමයි සෙනෙහස දෝර ගලයි සමුදුන් මා තුලම. හරි එතෙන්දී ඉතා ගැඹුරු දෙයක් මේ ගීත රචකයා විසින් ලියලා තිනවා. සෙනෙහස දෝර ගැලුවෙන් පස්සේ. ඒ කියන්නේ පිරීලා ඉතිරිලා ගියාට පස්සේ ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ හදවතට වඩිනවා. ඒකයි ක්‍රිස්තුස් වහන්සේගේ මේ අර මෙතන අර චිත්‍රය කරන අය ගිනි දැල්ලක් එක්ක මේ අර මෙහෙම හදවතේ සලකුණක් අල්ලේ. මොකද අභිධහම තුල තියෙනවා සිත කියන එක තිබෙන්නේ මේ හෘද අභ්‍යන්තරේ කියලා. එතකොට මේ ශක්තිය ආලෝකයේ ප්‍රේමයෙන් මෛත්‍රියෙන් කරුණාවෙන් පුරවන්න ඕන කියන පණිවිඩය ක්‍රිස්තුස් වහන්සේ දුන්නා. එතෙන්ද මේ ගීත රචකයාට බලන්න මග පෙන්වලා තියෙනවා ධනාත්මක චිත්තප්‍රාණයෙන් සෙනෙහස දෝරගලයි සමුදුන් මා තුලමයි. මොකද ක්‍රිස්තුස් වහන්සේක තැනක කියනවා දෙවියන් වහන්සේ ආත්මයක් උන්වහන්සේ වැඩසින්නේ තමන්ගේ තුලයි. මිනිසයා තුලයි. එහෙමනම් අභිධර්මයේ තියෙන්නේ ගැඹුරින් ගැඹුරට තමන්ගේ සිත සොයාගෙන තමා තුළ ගමන් කරන්න. ඒකෝට ක්‍රිස්තුස් වහන්සේ ඉතා වැදගත් දෙයක් කියනවා මාර්ගය මමයි, සත්‍යය මමයි, ජීවනය මමයි. මේ කිව්වේ උන්වහන්සේ අපටත් ඒකම නැවත පුනරුච්චාරණය කරලා අවබෝධ කරගන්න. හරිද? මාර්ගය මමයි. එහෙමනම් මා තුළට මා ගමන් කළ යුතුයි. එවිට සත්‍ය ලැබෙනවා. ජීවනය මමයි. සදාකාලික ජීවනය. එහෙම නැත්නම් ස්වර්ගය, එහෙම නැත්නම් නිර්වාණය. මොකද සදාකාලික ජීවනය කියන්නේ ඒකේ උපතක් නැති මරණයකුත් නැහැ, ප්‍රශ්නත් නැහැ, මොකුත් නැහැ ඒක ජීවිතය. ඒක තමයි ලෝක සත්‍යය. ඉතින් අපේ වැඩසටහනේ අවසාන භාගයට අපි ඇවිල්ලා තියෙනවා. කෙමෙන් මං හිතන්නේ තව සුළු වේලාවකින් අසිරිමත් නත්තලත් උදා වෙන්නට නියමිතයි ගුරුතුමා. ඉතින් අපි හිතනවා විශ්වකර්ම නාලිකාවක් විදිහට මං හිතන්නේ අපේ කාර්ය මණ්ඩලය හැමදේරාමත් එක්ක මේ ලොකු කැපකිරීමක් කරලා අද දවසේදී මේ වැඩසටහන මේ විදිහට සකස් කරගෙන තියෙන්නේ. ඉතින් ඔබ වෙනුවෙන් ටිකක් වෙනස් විදිහේ යමක් කරන්නට අවශ්‍ය කියලා අපිට හිතෙච්ච නිසා ඉතින් හැමදාම සමරන නත්තල ටිකක් වෙනස් විදිහට ඔබ ඒ කරන
කරන කටයුතු මේ විදිහට කරන ගමන්ම මේ ගැනත් ටිකක් නිවිහෙනෙහිල්ල හිතන්න මම හිතන්නේ දැන් මේ වැඩසටහන මේ වෙලාව විකාශය වෙනවා ඉන්න අනතුරුවත් නැවතත් මේ වැඩසටහන බලන්න නිදහසේ මොනවද මෙතුමා කියන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් ඉතින් අංගම්පුර උපදේශක ඒ වගේම තමයි යෝගාවචර අසේල ගුණරත්න මැතිතුමා එක්ක තමයි අපි අද දවසේදී කතා බහ කරේ විශාල වැඩ කොටසක් මම හිතන්නේ අපේ රට වෙනුවෙන් සමාජය වෙනුවෙන් ඔබතුමා සිද්ධ කරගෙන යනවා ඔබතුමාගේ දැනුමත් එක්ක සහ ඔබතුමා යම් යම් අවබෝධ කරගත්ත කාරණා ඔස්සේ හැමදෙනාගේම යහපත වෙනුවෙන් වැඩ කොටසක් එතුමා සිද්ධ කරගෙන යනවා බොහොම ස්තුතියි ඔබතුමාට ආයුබෝවන් කියලා සමුදෙනවා අපි නැවත මුණ ගැහිලා ආයුබෝවන් විශේෂයෙන්ම විශ්වකර්ම නාලිකාව මට මුණ ගැහුණු දවසේ පටන්ම මේ වෙනකන් ආධ්‍යාත්මික වශයෙන් බොහෝ දෙනෙක්ට මඟ පෙන්වන්නට ප්‍රධානතම මාධ්‍ය සංවේදන මාධ්‍ය බවට පත් වුණා. එතනින් පසුව තමයි මේ සියලු මාධ්‍යයන් සහ විවිධ අපේ මේ පණිවිඩ රැගෙන ගියේ. ඒ නිසා ඒ කටයුතු කරන අපේ ඒ අයිති අපේ දිනේශ් සහෝදරයාට ඒ වගේම අපේ මේ කැමරා උපකරණ වලින් ඒ විවිධ අපේ අමිල සහෝදරයා එතකොට අපේ කාලයක් අපිත් එක්ක සමග ඒ සමිත් සහෝදරයා එතකොට සංජීව සහෝදරයා එතකොට සියලුම දෙනාට අපි මේ ආධ්‍යාත්මික ගමනේ අපට සගයන් විදිහට මිතුරන් විදිහට සහෝදරයන් විදිහට මේ කරන දේ සියලු ආශිර්වාදයන් සියලු දෙනාට ලැබෙනවා මඟ පෙන්වනවා ඒ අපේ යම් පණිවිඩයකින් කෙනෙක් යම් ආධ්‍යාත්මික තත්ත්වයක් ලබා ගත්තද ඒ සියල්ලම ඔබලටත් හිමි මොකද මේ ඔබලා මේ පණිවිඩය ගෙන යන සමාජගත කරන නිසා ඉතින් ස්වර්ණමය යුගයේදී විශාල කාර්යභාරයක් කරනවා ඔබ සියලු දෙනාම මතක් කරනවා ආයුබෝවන් බොහොම ස්තුතියි ආයුබෝවන් ඔබතුමාට සියලු කටයුතු සාර්ථක වේවා ඉතින් අපි නිකම්ම නෙමෙයි සමුගෙන යන්නෙත් ගුරුතුමනි අපේ මේ තරිඳු මිගෙල් සහෝදරයා ඒ වගේම තමයි අපේ අභීත මානව සහෝදරයා ඉන්නවා උන් දෙදෙනාටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ඉතින් මම හිතන්නේ අභීත සූදානම්ින් ඉන්නවා අවසාන ගීතය අද දවසේදී ගායනා කරන්න ඉතින් අපි වැඩසටහන ওই විදිහට අවසන් කරගන්න සූදානම් වෙනවා ඉතින් ඔබට අපි ආරාධනා කරන්නේ අපේ නාලිකාවත් එක්ක නිරන්තරයෙන්ම සම්බන්ධ වෙලා ඉන්න මේ කියපු කාරණා ගැන නැවත නැවත හිතන්න ඔබේ අදහසුත් අපිට කියන්න එක ගොඩක් වටිනවා ඉතින් සියලු දෙනාටම තව සුළු මොහොතකින් ලබන්නා වූ නත්තල වාසනාවන්ත නත්තලක් බවට පත් වේවා සහ තව දින කිහිපයකින් අලුත් අවුරුද්දක් උදා වෙනවා අලුත් අවුරුද්දත් සියලුම බලාපොරොත්තු ඉටුවන සෞභාග්‍යමත් නව වසරක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැමදාමත් විශ්වකර්ම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා සියලු දෙනාටම යහපත් හෙට දවසක් ආයුබෝවන් සීතල සුළඟ හමයි තරුවක් අහසේ දිලයි සෙනෙහස දෝරේ ගලයි සවිදුම් මාරමයි සෙනෙහස දෝරේ ගලයි සවිදුම් දුර අතීතයේ දවස ගවලනකදී බිලිඳු හඬ අඳුරන සාදිනුනා තරුවක් සමය කුමරුන් ආවා සීතල සුළඟ හමයි තරුවක් අහසේ දිලයි සෙනෙහස දෝරේ ගලයි සවිදුම් මාරමයි සෙනෙහස දෝරේ ගලයි සවිදුම් මාරමයි දුක දරලා මේ ලොව වෙනු රුහිරු ගලා සීතල සුළඟ හමයි තරුවක් අහසේ දිලයි සෙනෙහස දෝරේ ගලයි සවිදුම් මාරමයි සෙනෙහස දෝරේ ගලයි සවිදුම් මාරමයි
තරුණ අහසේ දිලේ සෙනෙහස දෝරේ ගලයි සමිඳුන් මාළඟමයි සෙනෙහස දෝරේ ගලයි සමිඳුන් මාළඟමයි සමිඳුන් මාළඟමයි සමිඳුන් මා ළඟමයි